අයිබල හැමෝටම අපි ආරම්භ කරන්න හදන්නේ අපේ පේපර් ක්ලාස් එකේ 40 වෙනි 40 වෙනි පේපර් එක. අද දවසේ තුල මම හිතනවා ගොඩක් කටිය තාමත් සම්බන්ධ වෙලා නැහැ. මම හිතන්නේ අද දවසේ සම්බන්ධ වෙන්නේ නැතුව ඇති එහෙනම් ගොඩක් අය. හරි. එහෙනම් අපි ආරම්භ කරොත් අපේ 40 වෙනි පේපර් එක. ඒකේ මම හිතන්නේ ජ්‍යාමිති ප්‍රශ්න දෙකක් තිබ්බා. ඒ ප්‍රශ්න දෙක අපේ කට්ටියට පොඩ්ඩක් විතර සමහරක් විට අමාරු වෙන්නේ නැති. හැබැයි ගොඩක් කට්ටිය කරලා ඇති කියලා මම හිතනවා. හරි. වැඩි ටික සාකච්ඡාව පටන් ගමු එහෙනම්. හොඳයි. තාමත් කට්ටිය සම්බන්ධ වෙනවා. හරි. මුලින්ම යමු වෙන පළවෙනි ප්‍රශ්නෙට. හරි. දවසේ පළවෙනි ප්‍රශ්නය අපිට ඕන ලැබෙනවා ප්‍රතිශත පාඩම යටතේ පොලි ගානක්. බලමු කොච්චර දුරට අපේ කට්ටිය සාර්ථකද කියලා. පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මෙන්න මෙහෙම. අමල් 12ක වාර්ෂික සුළු පොලියට බැංකුවකින් රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගන්නවලු. වර්ෂ දෙකක් සඳහා ණයට ගන්නවලු බැංකුවෙන් ගන්නේ සුළු පොලිය. හරිද? ඔව්. එහෙමනම් රුපියල් 50000ක් 12ක වාර්ෂික සුළු පොලියට තමයි අරගෙන තියෙන්නේ. 12ක වාර්ෂික සුළු පොලියට අරගෙන එහෙනම් රෝමංක 1 ඔහු එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලිය. ඉතින් මම බබාලාගේ ක්‍රමයට හදනවා නම් මුලින්ම අපිට හොයමු ඉස්සෙල්ලා එක අවුරුද්දක පොලිය. හරිද? මුලින්ම වෙනවා අවුරුද්දක පොලිය. අවුරුදු 1ක පොලිය හදමු ඉස්සෙල්ලා. හරි. ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ එකපාර දෙකම හදලා ඇති. මම අවුරුද්දක පොලිය හදන්නම්කෝ. 112ක්. එහෙනම් 50000න් 112. 50000කින් 112. එහෙනම් 50000කින් 112ක් කියලා කියන්නේ බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා රුපියල් 6000යි. එහෙමනේ. මේ එක අවුරුද්දකට පොලිය. අහන්නේ අවුරුදු දෙකටමනේ. එහෙනම් මුළු පොලිය වෙන්නේ. කෙලින්ම අපිට දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන්. මොකද සුළු පොලියක් හින්දා. එහෙනම් අවුරුද්දකට 6000 නම් අවුරුදු දෙකටම අදාළ පොලිය වෙන්නේ. එහෙනම් කොච්චරක්ද? රුපියල් 12000ක්. රුපියල් 12000ක් මෙන්න මුළු පොලිය. හරි නේද? ඔව්. ගොඩක් කට්ටිය නිවැරදි පිළිතුර තියෙනවා. හරි තිෂේනි. හරි ලෙසාර එක හරි. ඔන්න පළවෙනි කතාව. රෝමංක 2 ඔහු ලබාගත් ණය මුදල 15%ක වැල් පොලියක් ගෙවන ස්ථාවර තැන්පත් ගිණුමක අවුරුදු දෙකක් සඳහා තැන්පත් කරයි නම් දෙවන වර්ෂය, ඒ කියන්නේ පළවෙනි වර්ෂයේ අග දෙවෙනි වර්ෂයේ මුල කියන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ ගිණුමේ තියෙන මුදල. එහෙනම් ඒ කියන්නේ නොකිය පළමුවන වසරට පොලිය. එහෙනම් පළමුවන වසරට පොලිය හදලා ඉමු. එහෙනම් තැන්පත් කරන්නේ 50000ක්. හැබැයි පොලිය හම්බ වෙනවා 115ක්. ඒ කියන්නේ ඉතින් බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා රුපියල් 7500යි. එහෙනම් ඕක නෙවෙයි උත්තරේ ඉතින්. හොඳේ. දෙවන වසර ආරම්භයේ ඇති මුදල කියලායි කියන්නේ. ඔව්. එහෙනම් දෙවන වසර ආරම්භයේ ගිණුමේ ඇති මුදල කියන්නේ ඔව්. සෙනවිගේ අදහස. එහෙනම් අර පොලියත් අපේ තැන්පතුවට ඒගොල්ලෝ එකතු කරනවා. ඒ කියන්නේ 50000ට 7500ක් එකතු වුණාම කට්ටියගේ අදහස හරි. රුපියල් 57500යි. ජනුලි. ඔව්. එහෙමනේ. රුපියල් 57500යි. පහන්නේ ඔන්න එහෙමනම් දෙවෙනි කාරණේ. ලෙසාර හරිනේ. රුවිනි. ඔන්න එහෙමනම් කාරණේ. ඒකෙත් අවුලක් නැහැ. හරිනේ ජයසිංහ වැඩේ හරිනේ. දිලීෂ හරිද? ඉරේෂ. දෙස්මි ඒකේ අවුලක් නැහැ. මම හිතන්නේ ඒක හරියට කියලා කිනොලි. දිනති හොඳයි. ඒක හරිනේ රශ්මි. අශිනි. සෙනෝගි ඒක හරියට මම හිතන්නේ විදුනික. ගණන්ති සමාධි මොකදත් හරිද වැඩේ. සමන්දි අවුලක් නැහැ. මොනලි තවිෂි මම හිතනවා හරියට කියලා විශ්මි හරිනේ. හරි ශරණ්‍ය හරිද වැඩේ. ශරණ්‍යට වෙලාව තිබෙන්නේ නැද්ද දන්නේ වැඩ ටික කරන සමහරක් විට වෙලාව නැතුව ඇති.
පවන් හරිනේ වැඩි. හොඳයි. එතනටත් හරි. ඊළඟට ඉතින් අපේ කට්ටිය අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. රෝමන්ත 3. වර්ෂ දෙකක් අවසානයේ ඔහු ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති මුළු මුදල ලබාගෙන, ඒ කියන්නේ තැන්පතුවයි අදාළ පොලියයි සියල්ල ලබා ගන්නවා. අරගෙන ගිහිල්ලා අර බැංකුවෙන් ගත්ත ණය ටික ගෙවනවා. ඒකෙන් නිදහස් වෙනවා. දැන් ඔහු ළඟ රුපියල් 4000කට වැඩි මුදලක් ඉතිරි වෙන බව වෙනන ඉස්සෙල්ලා අපි බලමු. එහෙම වෙනවද කියලා. හරි. ඔවෙනි කියනවා එහෙම ඉතිරි වෙනවලු. හරි බලමු ඉතිරි වෙයිද කියලා. එහෙනම් ඔක්කොටම කලින් අපිට දෙවන අවුරුද්දට පොලිය හදන්න. එහෙනම් දෙවන අවුරුද්දට පොලිය. එහෙනම් දෙවන අවුරුද්දට පොලිය වෙන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ අපේ ගිණුමේ තියෙනවා. එහෙම නැත්නම් දෙවෙනි අවුරුද්ද මුල අපේ ගිණුමේ තියෙනවා 57500. හරි. ඒකෙන් 115ක්. ඔව් ලෙසාරගේ පිළිතුර වෙනස්. වෙනකේ පිළිතුර වෙනස්. හරි බලමු කවුද දැන් හරි කියලා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. ඒ අනුව මට පොඩ්ඩක් කට්ටිය ගුණ කරපු කෙනෙක් වහන්න කියන්න ටක් ගාලා 575 15න් ගුණ කරාම කීයක් එනවද? ශරණ්‍ය මොකක්ද එන්නේ? 575 15න් ගුණ කරොත් ඉතින් හොඳයි. පවන්ගේ අදහස 8625ක් එනවලු. පවන් මම හිතන්නේ කැල්ල කරන් වැඩි කරන්නේ නැති. 8625ක් එනවලු. ඔව් නේද? මෙන්න දෙවෙනි අවුරුද්දට පොලි. ඔව් ඒක හරි. එහෙනම් අවුරුදු දෙක අවසානයේ ගිණුමෙන් ලබා ගන්නා මුළු මුදල කියන්නේ අපි ගිණුමට දාපු 50000 ගන්නමු. ඊට අමතරව කිනුලේ අපි පළවෙනි අවුරුද්දේ පොලිය වෙච්ච 7500 ගන්නමු. දෙවෙනි අවුරුද්දේ පොලිය වෙච්ච 8625 ගන්න. එහෙනම් ඔය ඔක්කොම ටික රුවිනි එකතු කරාම අපිට කීයක් එනවද කියන්නකෝ? 66000. හරිද? එහෙනම් එනවලු රුපියල් 66125. ලෙසාර ඔකත් හරිනේ. ඔන්න කාරණේ. රුපියල් 66125. ඒක අවුලක් නෑනේ. දැන් අපි බලන්න ඕනේ ඔක තමයි account එකෙන් ගන්න සම්පූර්ණ ගාන. 66125. එතකොට අතන ගෙවිය යුතු මුදල බලන්න එපේ. ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල බලන්න ඕනේ. එහෙනම් ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ගත්ත ණය 50000යි. එතන පොලිය 12000යි දෙකේම එකතුවනේ. ඒ කියන්නේ රුපියල් 62000ක් ගෙවන්න ඕන. එහෙනම් අත ඉතිරිය හොයන්නේ කොහොමද? account එකෙන් අරන් එනවා 66125ක්. ඒකෙන් අර බැංකුවේ ණය ටික ගෙවනවා. ණයේ පොලියයි ඔක්කොම 62000ක්. අත ඉතිරි වෙන්නේ රුවිනි කියනවා වගේ 4125. එහෙම නේද? ශරණ්‍ය වර්මේ. හරි නේද? ඔව්. එසාර ඒක නේද? එහෙනම් 4125 කියන්නේ 4000ට වඩා විශාල අගයක්. එහෙනම් ප්‍රකාශය සත්‍ය වේ. හරි නේද? ඔය කතන්දරේ කිව්වද බලන්න. වෙනි නොවැම්බර් මාසය තුල පන්ති පටන් ගැනීම සිද්ධ කරන්නේ නැහැ. හරි. ඕක තමයි කතාව. එහෙනම් පළවෙනි කාරණය හරිද බලන්නකෝ. ලකුණු 3ක්. දෙවෙනි කතාවට ලකුණු 3ක්. ඊළඟ කතාවට ලකුණු 4ක්. ඔන්න ඔහොම. ඔන්න පළවෙනි කාරණේ. ලකුණු 10 තියෙනවද? ඔව්. හරි සතුටුදායකයි තමයි එහෙමනම්. ජයසිංහ මොහොතක් හරිනේ ලකුණු 10 තියෙනවනේ යසාර හරිනේ. රුවිනි හරිනේ. අපි පොඩ්ඩක් ඉවසලිමු රුවිනි. ටිකක් හරිනේ. චැනලි ඔව් ශරණ්‍ය හොඳයි.
ජනවලි මොකක්ද? පෙර්මන්ටි මොකක්ද? හරිද ජෙස්මි එකේ 10 තියෙනවානේ. මිතුලි එකේ අවුලක් නැතුව ඇති 10 නැති අශ්විනි සමාධි සමන්ගේ හරිනේ 10ම තියෙන්න ඕනේ. ඒක සනිතු මොකක්ද? පවන් හරි නේද? හරිනේ ඒකේ කිසි ගැටලුවක් නැහැ නේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය නැතිනේ ඒක. දේවින්දි හරිද වැඩි. උරේෂා කාවින්ද මම හිතනවා හරියට කියලා. හරි අඩුපාඩු වෙච්ච කට්ටිය ඉන්නවා. ඒක හරි ගස්ස ගන්න දෙකින් අපයාලා මේ ඇවිල්ලා පළවෙනි කාරණේ 10 වසරේ සුළු පොලියක් 11 වසරේ වැල් පොලියක් එකතු කරලා ඉතින් ඔන්න කාරණේ. හරි බලන්න සිලුනි කොතනද විනාශ වෙලා තියෙන්නේ කියලා. ඇයි ඒක එහෙම වුනේ? 66125 ඇවිල්ලාද බලන්න. 66යි 125 ඇවිල්ලාද බලන්න. මොකක් හරි අවසාන ස්ටෙප් එක ඇවිල්ලා නැත්තම් මෙතනට වෙනකන් හරි කරලා නම් ලකුණු දෙකක් තියෙන්න ඕනේ. ගිණුමෙන් ලබා ගන්න මුදල එතනට වෙනකන් හරි කරලා නම් ලකුණු දෙකක් තියෙනවා. ඔය කොම කාරණා ටික කරලා අන්තිමට සැසඳීම කරලා ඒ කිව්වේ 4000ට වඩා 4125 වැඩි කියන එකක් කියන්න. ඒ ටික සම්පූර්ණ කරන්න. ඔය තමන්ගේ පිළිතුර වචනෙන් කියලා තියෙනවා නම් මම දැන් ලිව්ව විදියට පොඩ්ඩක් සටහන් කරගන්න. එච්චරයි බලාපොරොත්තු වෙන්නේ ඕගලන්ගේ. රශ්මි හරි නේද? හරි. යමුද බලන්න ඉදිරියට ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2. අද දවසේ අපේ දෙවෙනි සාකච්ඡාව අපේ සමානුපාද ප්‍රතිලෝම සමානුපාද පාඩමේ සහ බදු වලින්. හරි. හොඳයි. එහෙමනම් ඔන්න පළවෙනි කාරණේ ඒ කොටසේ ලකුණු 7ක් තියෙන ප්‍රශ්නේ. බලමුකෝ කී දෙනෙක් 7 අරගෙනද කියලා. ඒක අපිට කියනවා විශ්‍රාමික ගුණරත්නමයා තම ඉඩමේ කුරුඳු වගාව ආරම්භ කිරීමට ඉදම සකස් කිරීම සඳහා මිනිසු 5 දිනයක දින 12ක් ගතවන බව අනුමාන කරයි. දැන් මට ඔහෙලා කියන්නකෝ බලන්න ඒ කියන්නේ මෙයා මිනිස්සු 5 දිනක් දාලා දවස් 12ක් වැඩ කළා නේද? ඔව්ද නැද්ද? මොකද අපේ කට්ටිය කියන්නේ? ඒ කියන්නේ මේ මිනිස්සයා දින මිනිස්සු 5 දිනක් දාලා දින 12ක් වැඩ කළාද? ඔව් නේද? ඒක ගැන නේද මේ කියන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න විදියයි හරි වැදගත් ඕකේ. ඔක ওই ගානේදී ඔයගොල්ලෝ තේරුම් ගන්න විදිය. නැහැ. ඒගොල්ලෝ වැඩ කළා නැහැ. ඇත්තටම ඔය කියන සිද්ධිය සිද්ධ වෙලා නැහැ. ඔය අනුමානය කරන්න බලාපොරොත්තු වන විදිය. ඒ තුලින් අපිට ගන්න පුළුවන් මේ වැඩේ පිළිබඳ අදහසක්. අන්න ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරි මේ ගණන් වලදී ওই ගණන් වලදී අනිවාර්යෙන් වැඩේ සිද්ධ කරනවද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවද? අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. නැත්තම් මේකේ තියෙන සමහරක් ගණන් කරද්දී ඔයගොල්ලෝ පටලව ගන්න. හරිද රුවිනි? අනිවාර්යෙන් පටලව ගන්නවා. ඒ නිසා කල්පනාවට ගන්න වැඩේ වුණාද වැඩේ කරන්න බලාපොරොත්තු වුණාද? ඒක පොඩ්ඩක් හිතන්න. හරි. එහෙනම් ඔහුගේ අනුමාන කරන වැඩ ප්‍රමාණය, ඒ කියන්නේ ප්ලෑන් කරන වැඩ ප්‍රමාණය කොච්චරද? ඉතින් වැඩ ප්‍රමාණය ගණිතයට අදාළව අපි හොයන්නේ කොහොමද? ඒ අදාළ කාර්ය කරන පුද්ගලයා වෙන්න පුළුවන්, යන්ත්‍රය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සතෙක් වෙන්න පුළුවන්. ඊට අදාළ කාලය තුලින් ගුණ කිරීම. එහෙනම් මිනිස්සු 5 දෙනෙක් දින 12ක් අනේ වැඩ කරනවා. එහෙනම් ඒකකේ වෙන්නේ මොනවාද? මිදි. මතකනේ මිදි. මිදි කියන්නේ මිනිස් දින. එහෙනම් ප්ලෑන් කරපු වැඩ ප්‍රමාණය කොච්චරද? මිදි 60ක්. ඒකකත් සමග ලියන්න. ඒකකත් සමග ලියන්න. රෝමාංක 2 මිනිස්සු 5 දෙනා දින 4ක් වැඩ කළ පසු එකෙක් අසනීප වූ නිසා ඉතිරි 4 දෙනාට එම ඉඩම සකස් කිරීමට තව දින 12ක් ගත වුණාලු. ඒක වෙනම කතාවක්. මිනිස්සු 5 දෙනා දින 4ක් වැඩ කරනවා. එහෙනම් අපි මුලින්ම බලමු මුලින් කළ කාර්ය. මුලින් කළ කාර්ය ප්‍රමාණය. දැන් වැඩේ වෙලා හොඳේ. දැන් වැඩේ වෙලා. මුලින් කළ කාර්ය ප්‍රමාණය. ඔයන්ට මම කියන දේ පැහැදිලි වුණාද මන්ද? මෙතන කිව්වේ මිනිස් දින 60යි කියලා වෙන කතාවක්. මෙතන කියන්නේ වෙන කතාවක්. මම කියන එක පැහැදිලිද? මුලින් කිව්වේ මිනිස් දින 60ක කතාවක්. එතකොට ළමයි පටලව ගන්න එපා.
මිනිස් දින 60 යනු අපේ plan කරපු විදිය. මුලින් කරන්න බලාපොරොත්තු විදිය. ඒකට කරේ නෑ ඒ වුණා. කරලා තියෙන්නේ කොහොමද? වෙලා තියෙන්නේ කොහොමද? ඇත්ත කතා වෙලා තියෙන්නේ කොහොමද? මිනිස්සු 5 දෙනෙක් දවස් 4ක් වැඩ කරනවා. ඒතකොට කොච්චර කාර්ය දැන් එතනදී වෙනවා වැඩි. වැඩේ යනවා දැන් ඉස්සරහට. එහෙනම් කොච්චර වැඩ ප්‍රමාණයක්ද? මිනිස්සු 5ක් දින 4ක්. එහෙනම් අපේ කට්ටිය මොකද කියන්නේ? කොච්චරක්ද මුලින් කරපු කාර්යය? මිදි 20ක් කරලා හොඳේ. මිදි 20ක් කරලා මුලින්. පස්සේ එක්කෙනෙක් අසනීප වෙනවා. ඒතකොට දැන් ඉන්නේ මිනිස්සු 4 දෙනෙක්. ඒ ඉතිරි 4 දෙනා ඉතුරු ටික කරනවලු. හරිද? ඉතුරු ටික දෙනාට ඊටම සකස් කිරීමට තවත් දින 12ක්. එහෙනම් පසුව කළ කාර්ය ප්‍රමාණය. පුළුවන් නම් කියන්නකෝ අනේ පසුව කළ කාර්ය ප්‍රමාණය ඔයාලට කීයක් ආවද කියලා. ලෙසාර මම හිතන්නේ මේ විදිහට කළා නැතුව. එහෙනම් පසුව කරපු කාර්ය ප්‍රමාණය කියන්නේ අනේ කොච්චරක්ද? මිනිස්සු 4යි දින 12යි. එහෙනම් පසුව කරපු කාර්ය ප්‍රමාණය කොච්චරක්ද? 48යි. 4 12 48යි නේ ගුණ කරගන්න පුළුවන්. අහන්නේ මොකද්ද? ඕන් සියලු දෙනා වැඩ කරන ලද මුළු වැඩ ප්‍රමාණය. එම නිසා එහෙමනම් මුළු වැඩ ප්‍රමාණය එහෙනම් දෙසේනි මුළු වැඩ ප්‍රමාණය කොච්චරක් වේවිද? මුලින් වැඩ කරා අනේ මිනිස් දින 20ක්. පස්සේ වැඩ කරා මිදි 48ක්. එහෙනම් සම්පූර්ණ වැඩ ප්‍රමාණය කියන්නේ ඉතින් ওই දෙකේ එකතුව. එහෙනම් මිදි 68ක්. තේරුණාද? ඔන්න එහෙමනම් එයාලගේ බලාපොරොත්තුව. ඔන්න එයාලගේ බලාපොරොත්තුව. එහෙනම් ඊට පස්සේ අපිට කියනවා වැදගත් කතාවක්. එහෙනම් මම ඔයගලගෙන් ඇහුවොත් මුලින් plan කරන් හිටියට වඩා ඒගොල්ලෝ කරලා තියෙන වැඩ ප්‍රමාණය වැඩිද අඩුද? මුලින් plan කරන් හිටියට වඩා ඒගොල්ලෝ කරලා තියෙන වැඩ ප්‍රමාණය වැඩිද අඩුද? අනිවාර්යෙන් වැඩිනේ අනේ. මුලින් plan කරන් හිටියේ මිදි 60ක වැඩක්. නමුත් වෙලා තියෙන්නේ මොකද? මිදි 68ක් කරලානේ. ඒ කියන්නේ ඇත්තටම එතන තිබිලා තියෙනවා මිනිස් දින 60කට වඩා වැඩි ප්‍රමාණයක්. එහෙම නේද? හරි. මං කියන එක පැහැදිලි. ඒ කියන්නේ අපේ වැඩ ප්‍රමාණය දැන් හිතන්නකෝ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ගයක් පේන්ට් කරන්න හිතන්නකෝ. එතකොට අපි මුලින්ම පොඩ්ඩක් අනුමාන කරලා බලනවා මේ වැඩේ කොච්චර මිනිස්සු ගාණක් දාලා කොච්චර කාලෙකදී කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ වැඩක් තමයි මෙතන. එතකොට මුලින් plan කරනවා අපි මිනිස්සු 5 දිනෙකට මේ වැඩේ කරන්න දින 12ක් යාවි. ඒ කියන්නේ මිනිස් දින 60ක වැඩක් තමයි තිබිලා තියෙන්නේ කරන්න. හැබැයි වැඩේ ඇත්තටම කරගෙන යනකොට තේරෙනවා කරපු වැඩ ප්‍රමාණය කොච්චරක්ද? මිනිස් දින 68ක් කියලා. ඒ අනුව අපේ තේරුම් ගැනීම වෙන්න ඕනේ. අපි මුලින් plan කරාට වඩා මේකේ වැඩක් තිබිලා තියෙනවා. කොච්චර වැඩක්? මිනිස් දින 68ක වැඩක්. එතකොට අර අපේ අනුමානයට වඩා කොපමණ වැඩ ප්‍රමාණයක් තිබිලා තියෙනවද? අනුමාන කරපු ප්‍රමාණයට වඩා කොපමණ වැඩ ප්‍රමාණයක් තිබිලා තියෙනවද? හිතන්න. මිදි 8ක වැඩ ප්‍රමාණයක් තිබිලා තියෙනවා. සිම්පල් නෑනේ 60ක් තමයි අනුමාන කරේ. හැබැයි වැඩේ වෙලා ඉවර වෙනකොට කොච්චර වැඩක් කරලාද? මිනිස් දින 68ක්. මිනිස් දින 68ක්. එතකොට දැන් සමහරක් විට රොයිනි කල්පනා කරනවා ඇති එහෙම වැඩ ප්‍රමාණය වැඩි උනේ අර එක මිනිස්සෙක් අසනීප වෙච්ච නිසා කියලා. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? අනිවාර්යෙන් කල්පනා කරන්න ඇති එහෙම. එක මිනිස්සෙක්ට අසනීප වුණානේ. ඒ නිසා තමයි වැඩ ප්‍රමාණය වැඩි වුනේ. ඔව්ද නැද්ද? ඔව්. අනිවාර්යෙන් අපේ කට්ටිය එහෙමයි කල්පනා කරන්නේ. මට විශ්වාසයි. ඒක තමයි අපිට පේන දේ. අපිට පේන දේ නෑ. ඒක නෙවෙයි ළමයි වෙන්නේ. ඒක නෙවෙයි වෙන්නේ. ඒ එක මිනිස්සෙක් එන්නේ නැති හින්දා ඒක වුණා නෙවෙයි. අපිට ගොඩක් විට අපි මෙතුවක්කල් හදලා තියෙන සියලු ගණන් වලදී ඒකයි. මෙතුලි මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. හරිද? ඊට වැදගත් අවස්ථාවක් මේක. ගොඩක් විට අපේ කට්ටිය හිතන්නේ මේ එක මිනිස්සෙක් එන්නේ නැති හින්දා තමයි වැඩ ප්‍රමාණය වැඩි වුනේ. නෑ. එහෙම නෙවෙයි. එක මිනිස්සෙක් එන්නේ නැති හින්දා කාල සීමාවේ වෙනසක් වෙනවා. ඒක හරි. හැබැයි
එක මිනිස්සෙක් එන්නේ නැති හින්දා වැඩ ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්න බෑ. ඒ ඇයි දන්නවද? වැඩේට තිබ්බේ නිශ්චිත වැඩ ප්‍රමාණයක් නම් වැඩේට තිබ්බේ නිශ්චිත වැඩ ප්‍රමාණයක් නම් ඒ කියන්නේ වැඩය නිශ්චිත නම් මිනිස්සු ගාන අඩු උණයි වැඩි උණයි කියලා මිනිස්සු ගාන අඩු උණයි වැඩි උණයි කියලා වැඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ ළම. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ කොහොමද? තිබ්බේ යම්කිසි ස්ථීර වැඩක් නම් ඒ වැඩ ප්‍රමාණය වෙනස් වෙන්න බෑනේ මිනිස්සු අඩු උණයි වැඩි උණයි කියලා. හිතන්නකෝ ඔයාට තිබ්බේ තට්ටු දෙකේ ගෙයක් පේන්ට් කරන්න. ඕකට මිනිස්සු ප්‍රමාණය ඔයාට අඩු වැඩි කරයි කියලා. ඔයා හිතනවද ඔය වැඩේ සම්පූර්ණ වෙනකොට වැඩ ප්‍රමාණය වෙනස් වෙනවයි කියලා? මං කියන දේ තේරෙනවා. පොඩ්ඩක් හිතන්න. මං දෙයක් කිව්වා. ඒක පොඩ්ඩක් හිතන්න. ඔයගොල්ලෝ හිතන්න තට්ටු දෙකේ ගෙයක් තියෙනවා. ඒ තට්ටු දෙකේ ගේ පේන්ට් කරන්න තමයි වැඩි. එතකොට ඕකට දාන මිනිස්සු ප්‍රමාණය මත ඔය වැඩේ ලොකු වෙනවද? එහෙම නැත්නම් ඔය වැඩේ පොඩි වෙනවද? වැඩ ප්‍රමාණය වෙනස් වෙනවද? ඕගොල්ලෝ මොකද හිතන්නේ? ඒක වෙනවද? ප්‍රායෝගිකව හිතලා බලන්න. ඔයා මිනිස්සු ගාන වෙනස් කරනවා. එතකොට ඔය කරන්න තියෙන වැඩ ප්‍රමාණය වෙනස් වෙනවද? ඔයගොල්ලෝ හිතන විදියට. තට්ටු දෙකේ ගෑප් පේන් කරන එක. ඒක තමයි වැඩි. එතකොට අපි ඕකට දාන මිනිස්සු ප්‍රමාණය වෙනස් කරයි කියලා වැඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුළු වැඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඔයාලගේ ඔළුවේ තියෙන්නේ මේකයි. මිනිස්සු ගාන වැඩි කරොත් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩිනේ. ඒක ඇත්ත. ඒක හරි. ඒ නිසා මොකද වෙන්නේ? ගතවන කාලය අඩු වෙනවා. ඒක වෙනවා. ඒක හරි. මිනිස්සු ගාන වැඩි කරොත් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් කාලය අඩු වෙනවා. ඒක වෙනවා. ඒක හරි. මම ඔයගලගෙන් ඇහුවේ ඒක නෙවෙයි. මම ඔයගලගෙන් ඇහුවේ මිනිස්සු ගාන ඕගොල්ලෝ පුළුවන් තරම් වැඩි කරයි කියලා. ඕගොල්ලෝ කරන කාර්ය ප්‍රමාණය මොකද වෙන්නේ එතකොට? මුළු වැඩ ප්‍රමාණය වෙනස් වෙනවද? කරන්න තියෙන මුළු වැඩ ප්‍රමාණය වෙනස් වෙනවද? කවදාවත් වෙන්න බෑනේ. එහෙම වෙන්නේ කොහොමද? මම කියන එක තේරුණා ඇති කියලා මම හිතනවා. ඕගොල්ලෝ මිනිස්සු ගාන වෙනස් කරයි කියලා වැඩ ප්‍රමාණය වෙනස් කරන්න බෑ. ඒ වැඩ ප්‍රමාණය කරන්න පුළුවන් ශීඝ්‍රතාවය ඉක්මන ඒක වෙනස් වෙනවා. ඒක හරි. කරන්න පුළුවන් කාල සීමාව වෙනස් වෙනවා. මිනිස්සු ගාන අඩු වෙද්දී මිනිස්සු ගාන වැඩි වෙද්දී ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක හරි. ඒගොල්ලෝ හිතන්නේ ඒක. හැබැයි සම්පූර්ණ වැඩේ වෙනස් වෙන්න බෑ. එහෙනම් ඉතින් තට්ටු දෙකේගේ තට්ටු තුනේගයක් වෙන්න ඕනේ. අන්න වැඩ ප්‍රමාණය එතකොට වෙනස් වෙනවා. තට්ටු දෙකේගේ එහෙම්මමනේ. පේන් කරන්න තියෙන වර්ග ප්‍රමාණය එහෙම්මමනේ. වර්ගඵලය එහෙම්මමනේ. එතකොට ඉතින් වැඩ ප්‍රමාණය වෙනස් වෙන්න බෑනේ ළමයි. ඒක කරන්න පුළුවන් ඉක්මන වෙනස් වෙන්න පුළුවන්. අඩු කාලෙකදීද වැඩි කාලෙකදීද ඒක වෙනස් වෙන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය වෙනස් කරාට පස්සේ. තේරුණාද? එතකොට එතන නියත දේ තමයි වැඩ ප්‍රමාණය, මුළු වැඩ ප්‍රමාණය. හැබැයි එතකොට එහෙමනම් ඇයි මේකෙදි මුළු වැඩ ප්‍රමාණය වෙනස් වුනේ? ඇයි එහෙමනම් ළමයි මේකෙදි මුළු වැඩ ප්‍රමාණය වෙනස් වුනේ? දැන් ඒකයි හිතන්න ඕන. අන්න ඒකයි දැන් ඔයගොල්ලෝ හිතන්න ඕන. ඇයි මේකෙදි මුළු වැඩ ප්‍රමාණය වෙනස් වුනේ? මිනිස්සු ගාන අඩු උනායි කියලා මුළු වැඩ ප්‍රමාණය වැඩි වෙන්න බෑ. ඒකනේ තර්කය. හැබැයි මෙතන මුළු වැඩ ප්‍රමාණය වෙනස් වෙලා. අන්න ඒකටයි මම ඔයගලගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. අන්න හරි. ලෙසාරට සී කල්පනාව ඇවිල්ලා තියෙනවා. සතුටුදායකයි. මොකක් හින්දාද සිළුනි? අදහසක් දෙන්නකෝ බලන්න. මොකක් හින්දාද එහෙමනම් මුළු වැඩ ප්‍රමාණය? අන්න හරි. අන්න රුවින්ට සී කල්පනාව ඇවිල්ලා තියෙනවා. සතුටුදායකයි. නිතුලි ඇහැරලා දෙන්න. මොකද්ද හේතුව එහෙමනම්? ඇයි යන්නේ මෙතන වැඩ ප්‍රමාණය? ශරණ්‍ය මොකක් හින්දාද මේකේ වැඩ ප්‍රමාණය වෙනස් වුනේ? විදුනිත මොකද හිතන්නේ? මොකක් නිසාද මුළු වැඩ ප්‍රමාණය වෙනස් වුනේ? ඒකට උත්තරේ තියෙන්නේ අපේ කට්ටිය රෝමාංක 1 ප්‍රශ්නය තුල. රෝමාංක 1 ප්‍රශ්නේ කියවන්නකෝ. ඒ ප්‍රශ්නේ කියවන්නකෝ. ඒකේ එක්තරා වචනයක් තියෙනවා. ඒ වචනේ තුල තමයි මම අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙන්නේ. මම ඒකයි ගාන පටන් ගන්නකොට කිව්වේ වැඩේ වෙනවද? එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න හරි. මොකද්ද හේතුව? මේ අර මිනිස් දින 60යි කියලා අපි ගත්තේ ළමයි නිශ්චිත අගයක් නෙවෙයි. ඒක අනුමාන අගයක්. ඒක අනුමාන අගයක්.
ඒක එහෙම වෙයි කියලා තමයි මුලින් ගෙස් කරේ. මුලින් බලාපොරොත්තු වුණේ. මුලින් බලාපොරොත්තු. නමුත් ඇත්තටම එහෙනම් එයා හිතලා තියෙන වැඩ ප්‍රමාණය, මෙයා මේ හිතලා තියෙන වැඩ ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? මෙයා මේ හිතලා තියෙන වැඩ ප්‍රමාණය මිනිස් දිනක 60ක වැඩක් නෙවෙයි. ඊට වඩා ලොකු වැඩක්. එයාට කරන්න තිබිලා තියෙන ඊට වඩා ලොකු වැඩක්. කොච්චර ලොකු වැඩක්ද? මිනිස් දින 68ක. ඒ කියන්නේ මුලින් එයා අනුමාන කරපු අගයට වඩා මිනිස් දින කීයක අගයක් වැඩිපුර කරන්න වෙනවද? වැඩ ප්‍රමාණයක් කරන්න වෙනවද? 8ක වැඩ ප්‍රමාණය. ඒක තමයි ඔන්න රෝමාංක 3 ප්‍රශ්නේදී ඒගොල්ලෝ අපෙන් අහන්නේ. රෝමාංක 3 ප්‍රශ්නේදී අපිට අහනවා මෙන්න මෙහෙම දෙයක්. මිනිසෙකුට කුලිය වශයෙන් දිනකට රුපියල් 2000ක්. ඒ කියන්නේ මිනිස්සෙක්ට ඇයි රුපියල් 2000ක් ගෙවන්නේ? එයා එක දවසක් වැඩ කරන හින්දානේ. එහෙනම් මිනිස් දින එකකට වැටුප. එක මිනිස්සෙක් එක දවසක් වැඩ කරනවා කියන්නේ මිනිස් දින එකක්. එහෙනම් මිනිස් දින එකකට වැටුප මිනිස් දින එකකට වැටුප වෙන්නේ කොච්චරක්ද? රුපියල් 2000යි. එහෙමනම් ගුණරත්න මයාගේ අනුමාන කිරීමට වඩා කොපමණ මුදලක්? එහෙනම් අනුමානයට වඩා කළ වැඩ ප්‍රමාණය. එහෙනම් කළ වැඩ ප්‍රමාණය කොච්චරද? අනුමාන කරපු වැඩට වඩා කරපු වැඩ ප්‍රමාණය වෙන්නේ කොච්චරද? මිනිස් දින 68න් 60ක් අඩු කරන්න. එහෙනම් අනුමාන කරපු අගයට වඩා කොච්චරක් වැඩේ සිද්ධ වෙලා? මිනිස් දින 8ක වැඩක්. එහෙනම් වැය වෙන අමතර මුදල කියන්නේ ওই ටිකටනේ වැය වෙන්නේ අමතර මුදල. එහෙනම් වැය වෙන අමතර මුදල වෙන්නේ එක මිනිස් දිනකට ගෙවනවා 2000ක්. එහෙනම් ඒ වගේ 8 ගුණයක්. එහෙනම් ඇත්තටම කොච්චර මුදලක් ගෙවනවද? රුපියල් 1600ක්. එහෙම නෙවෙයි අපේ ළමයි කරලා ඇත්තේ. රුපියල් 2000ක් නේ 200 නෙවෙයි. එහෙනම් රුපියල් 16000ක්. අපේ ළමයි ගොඩක් පිට හොයලා ඇති මුලින් ගතවන අදාළ මුදල කොච්චරද? 2060න් ගුණ කරලා. ඊළඟට 2068න් ගුණ කරන්න. ඊට පස්සේ ඒ දෙක අඩු කරන්න. ඒත් ඉතින් 16000ම තමයි. හැබැයි ඕක තමයි කරන්න පුළුවන් ලේසිම විදිහ. ඉස්සෙල්ලා බලනවා අනුමානයට වඩා කොපමණ වැඩ ටිකක් කරලා තියෙනවා. මිනිස් දිනකට හරි සිම්පල් නේ. බලාපොරොත්තු වෙච්ච වැඩ ප්‍රමාණයට වඩා කරලා තියෙන වැඩ ප්‍රමාණය 8කින් වැඩි. ඒගොල්ලෝ අහන්නෙත් ඒකනේ. අමතර අනුමාන කිරීමට වඩා එතකොට අනුමානයට අදාළ වෙන මිනිස් දින 60කටයි වැටුප් ගෙවන්න ඕනේ. හැබැයි දැන් මිනිස් දින 68කට වැටුප් ගෙවන්න එපේ. එතකොට මිනිස් දින 8කට වැඩිපුර ගෙවන්න ඕනේ. ඒක තමයි අනුමාන කරාට වඩා වැඩිපුර ගෙවන්න වෙච්ච මොකද? පැහැදිලිද? මේ ක්‍රමය පැහැදිලිද? හරි සිම්පල් නේ. බලාපොරොත්තු උනේ මිනිස් දින 60කට වැටුප් ගෙවන්න. හැබැයි කරන්න වෙනව මිනිස් දින 68කට වැටුප් ගෙවන්න. ඒ කියන්නේ වැඩිපුර වැටුප් ගෙවලා තියෙන්නේ මිනිස් දින 8කට. ඒ කියන්නේ අමතර ඒ කියන්නේ බලාපොරොත්තු නොවූ ගාන. එහෙනම් රුපියල් 16000ක් අපිට වැඩිපුර ගෙවන්න වෙනවා. ඕක තමයි වෙන්නේ. කොහොම කරත් කිසි අවුලක් නැහැ. මේක තමයි ලේසිම විදිය. අනිත් ක්‍රමයක් ඉතින් මම ඕගලන්ට කිව්වා. කැමැත්ත? ඕගලන්ගේ කැමැත්ත. මේකත් පොඩ්ඩක් දාගමු අනිත් විදියට කළා නම් හොඳේ. හරි. ලකුණු ලැබීම මෙහෙමයි. පළවෙනි එක හරිනම් එක ලකුණයි, ඊළඟට ලකුණු 3යි, ඊළඟටත් ලකුණු 3යි. B කොටසේ අපෙන් අහනවා වරිපණම් ප්‍රශ්නයක් කාර්යයකට. ඒක නම් චූටි ගානක්. ඉස්සෙල්ලා බලමු වාර්ෂික බදු මුදල. වාර්ෂික බදු මුදල හොයමු. එන වාර්ෂික බදු මුදල කියන්නේ තක්සේරු වටිනාකම 25000යි. ඒකෙන් 100ට 4ක්. ඒකෙන් 104ක් කියන්නේ ඉතින් 0.2 කැපුණාම 1000යි. අහන්නේ කාර්තුවකට. එහෙනම් කාර්තුවකට බදු මුදල වෙන්නේ කාර්තුවක් කියන්නේ මාස 3ක්. අවුරුද්දට තියෙනවා කාර්තු 4ක්. එහෙනම් 1000 බෙදන්න ඕනේ කාර්තු ගානේ 4. එහෙනම් කාර්තුවකට ගෙවන ගාන ඔයාලා කියනවා හරි 250. ඔන්න ලකුණු 3 ප්‍රශ්නයක් තව.
10 සම්පූර්ණද බලන්නකෝ ඉතින්. ඔන්න ප්‍රශ්නාංක 2 සම්පූර්ණ 10 අවසර ගැටලුවක් එක. 10 උන්ටත් කරන්න පුළුවන් එකක් ඕක. හොඳයි. අන්තිම කෑල්ල තමයි මට හිතෙන්නේ රෝමාංක 3 කොටස තමයි ඔක්කොමල්ලගේ වගේ වැරදිලා තියෙන්නේ. ලකුණු 7ක් තියෙනවා. ඵල ඒ කොටසේ රෝමාංක 3 තමයි වැරද්ද ඇත්තේ ගොඩක් විට අපේයි. හරි. සතුටුදායකයි ඒක මම විශේෂයෙන්. සරණ මොකක්ද අන්තිම කෑල්ල වැරදි නේද? හොඳයි. චලන සතුටුදායකයි. ඔනලි රණුදි මොකක්ද? ඒ දෙක තමයි වැරදිලා. හරි. ගණිතෙත් මම හිතන්නේ ඒ කොටසේ රෝමාංක 3 වැරදිලා ඇති. මම හිතනවා කවුරුත් 13න් බෙදලා එහෙම මීහරක් වැඩ කළ නැතුව ඇති කියලා. අවුරුද්දට කාර්තු 4යි. කාර්තුවක් කියන්නේ මාස 3යි. 1000 කවුරුත් 3න් බෙදලා නැතුව ඇති අවුරුද්දට කාර්තු 3යි කියලා. එහෙම දේවල් කළා නෑනේ. හොඳයි. හොඳයි. අඩුපාඩු හරි ගස්ස ගමු කරනවා. ඔන්න අපේ දවසේ දෙවෙනි කතාව. හොඳයි. හරි. දැන් අපි යමු බලන්න එහෙමනම් තුන්වෙනි කාරණයට. ප්‍රශ්න 3. පෙට්ටියක් තුළ සර්වසම බෝල 5ක් තියෙනවා. ඒ කියන්නේ එකම ආකාරයේ එකේ සිට 5 තෙක් ලකුණු කරලා තියෙනවා අංක. අහපු ලෙස එහෙම නැත්නම් සසම්භාව්‍ය ලෙසගෙන අංකේ සටහන් කරගෙන ආපසු දමා කියලා කියනවා. ආපහු දාලා ආපහු සැරයක් බෝලයක් ගන්නවලු. එහෙනම් පළවෙනි ගැනීමේදී මොකක්ද දෙවෙනි ගැනීමේදී මොකක්ද වෙන්නේ කියලා කොටු දැල තුල ලියන්නලු. එහෙනම් පළමු ගැනීමේදී එක අරගෙන දෙවෙනි ගැනීමේදීත් එක ගන්න පුළුවන්. එක්ක දෙක ගන්න පුළුවන්. එක්ක තුන ගන්න පුළුවන්. එක්ක හතර. එක්ක පහ. ඔය විදිහට වෙන්න පුළුවන්. එහෙනම් පළමු ගැනීමේදී දෙක අරන් දෙවෙනි ගැනීමේදී මෙතන මේ පළමු ගැනීමයි දෙවෙනි ගැනීමයි වෙන්න ඕනේ. හොඳේ. අක්ෂ දෙකේ පොඩි අවුලක් තියෙනවා. මම හිතනවා අපේ කට්ටිය වැරද්ද දකින්නේ නැති කියලා. මෙන්න විය හැකි දේවල්. පළමු ගැනීමේදී 3 අරගෙන දෙවෙනි ගැනීමේදී 1 එක්ක 2 එක්ක 3 එක්ක 4 එක්ක 5 මෙන්න මේ විදියට සිද්ධි ඔක්කොම එහෙමනම් කීයක් වේවිද? එක පැත්තකට 5යි අනිත් පැත්තටත් 5යි එහෙනම් 5 5 25යි. සිද්ධි 25ක් වෙන්න පුළුවන් නේද? හරි. එහෙනම් ඔන්න පළවෙනි කතාව. රෝමාංක 1. ඔය ටික වෙලාද බලන්නකෝ. ඒ ටික වෙලා නම් ඔන්න ලකුණු දෙකක් තියෙනවා. රෝමාංක 2 අවස්ථා දෙකේදීම එකම අංකයේ සහිත බෝලයක් ඉවතට ගැනීම. ඒ කියන්නේ පළමු අවස්ථාවෙත් ගන්න එකමයි දෙවෙනි අවස්ථාවේ. එහෙනම් 1 1 2 2. ඒ කියන්නේ මේ විකර්ණයේ ඔස්සේ තියෙන සිද්ධි 5. එහෙනම් 25න් පංගු 5යි. ඕනේ නම් මේක සරල කරපු කෙනෙක්ට 5ට 1යි 25ට 5 ඒවා 5යි. 5න් 1යි කියලා උනත් දාන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. රෝමාංක 3 මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ පහත දැක්වෙන රුක් සටහන සම්පූර්ණ කරන්න. හරි. මේ වැඩේත් ඔයගොල්ලෝ හරියට කරගෙන තියෙනවා නම් තව ලකුණු දෙකක්. හරි. ඊළඟට මේ කියන සසම්භාවී පරීක්ෂණයේ ඇසුරෙන් අපිට පුරවන්නයි කියනවා මේ කියන රුක් සටහන. මෙහි x වලින් දැක්වෙන ඉරට්ට සංඛ්‍යාවක්. එහෙනම් මුල් අවස්ථාවේ x කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඔක්කොම තියෙන්නේ 1 2 3 4 5නේ. ලකුණු කරලා. ඒ වයින් ඉරට්ටාගයන් තියෙන්නේ 2යි නේ. එහෙනම් 5න් පංගු 2යි. ඔත්තේ අගයක් වැටෙන්න පුළුවන් chance එක. එහෙනම් 1 3 5. 5න් පංගු 3. ඔන්න ඔය විදිහට. දෙවෙනි අවස්ථාවෙත් ඒකමනේ. එයි මම කියන්නේ දෙවෙනි අවස්ථාවෙත් ඒකමයි කියලා ගත් එක නැවත දානවානේ මල්ල ඇතුලේ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් 5න් 2යි 5න් 3යි. ඔන්න ඔය විදිහට. 5න් 2යි 5න් 3යි. 5න් 2යි 5න් 3යි. ඔන්න අදාළ රුක් සටහන. රුක් සටහන තුල හරියට තොරතුරු ටික ලකුණු වෙලා නම් ඔන්න තව මේ කියන අතුවලට එක බැගින් 4ක් හම්බ වෙනවා. 1 1 1 1 මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 1යි. ලකුණු 4ක් තියෙනවා රුක් සටහන වැඩේ හරිනම්.
රෝමාංක 4 අපිට කියනවා එන්න රෝමාංක 3 රෝමාංක 4 අපිට කියනවා රුක් සටහන ඇසුරෙන් අඩු වශයෙන් එක් වතාවක්වත් අන්නවත් තියෙනවා එක් වතාවක්වත් ඉරට්ට සංඛ්‍යා. එහෙනම් x කියන්නේ මොකක්ද? ඉරට්ට. එහෙනම් x වෙලා x වෙන්නත් පුළුවන්. අවස්ථා දෙකේම ඉරට්ටේ අගයක් ලැබෙන්නත් පුළුවන්. එහෙනම් 5න් 2කින් ගිහිල්ලා 5න් 2. ඒක පුළුවන්. එක්ක පළවෙනි අවස්ථාවේ ඉරට්ටේ ලැබිලා දෙවෙනි අවස්ථාවේ ඔත්තේ. එහෙනම් 5න් 2කින් ගිහිල්ලා 5න් 3. ඒකත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළමු අවස්ථාවේ ඔත්තේ දෙවෙනි අවස්ථාවේ ඉරට්ටේ. එහෙනම් 5න් 3න් ගිහිල්ලා 5න් 2කින් යන්නත් පුළුවන්. ඔන්න මාර්ග ඔක්කොම ටික මම පෙන්නනවා. කෙටි ක්‍රමයකුත් තියෙනවා ඔයාලා හිතන විදියට. මම දීර්ඝ ක්‍රමයට හදන්නේ. එහෙනම් මෙතන එනවා 25න් 4යි කපන්න කොටන්න මුකුත් යන්නේ නැහැ. මෙතන 25න් 6යි මෙතනත් 25න් 6යි. එහෙනම් ඔක්කොම ටික එකතු කරාම 25න් පංගු 16යි. ඔව් සෙනදී ඒක නේද? සරල කරන්න නම් චක්‍රයක් මට පේන්නේ නැහැ. 8න් 5ක් කියලා කොහොමද කියන්නේ? එතන වැරද්දක් තියෙනවා සෙනදී. සරල කරන්න විදියක් නැහැ. උඩයි යටයි එකම චක්‍රයක් එපේ බෙදාගන්න. එහෙනම් මෙන්න තවත් ලකුණු දෙකක්. ඔන්න සම්භාවිතාව ලක්ෂ ප්‍රස්ථාරත් රුක් සටහනත් කොටස පහන්නේ හොඳයි. ඔත්තුදායකයි ඒ කාරණාවත් ගොඩක් කට්ටිය දැන් මේ වෙද්දී අත්දැකීම් තියෙනවා ගොඩක් අයට මේ පිළිබඳව ලකුණු 10ම තියෙනවා. රුක් සටහන් ඒත් එක්කම ලක්ෂ ප්‍රස්ථාර කොටස. ඔව්. ඔයනි ගෲප් එකට දාපු මැසේජ් එක බලලා නැද්ද කොහෙද? ඒක ඇතුලේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. හරි. ඔන්න ප්‍රශ්නාංක 3. හරි නේද? ඉදිරියට යන්න. හොඳයි. මොකලගේ ඉල්ලීමට හරි මගේ නම් ඉච්චර ලොකු කැමැත්තක් තිබෙන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයක් දෙන්න. ඔයාලා ඉල්ලපු නිසා ඔන්න මම ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ඊට ඉඳලා ප්‍රශ්න පත්‍රය බලන්න පුළුවන්. දැන් මම අද දවල් පන්තියේදී කිව්වා වගේම කරන එක පිළිවෙලකට කරන්න තමන්ට අවංක වෙලා කරන්න. බොරුවට ලකුණු ගැනීම නෙමෙයි තමා පිළිබඳ තමා තක්සේරුවක් ගැනීමයි වෙන්න ඕනේ. පේපර් එක කරන්න කලින් කර්මාන්තර අවසානයේදී ප්‍රස්තාර දක්වා කරපු සියල්ල නැවත බලන්න. හරි. එතනින් පස්සේ පේපර් එක පටන් ගන්න. පිළිවෙල නිකන් තක්සේරුවක් කරන් බලන්න දැන් විභාගෙට තව මම හිතන්නේ අපිට වැඩ කරන්න ඉතිරි වෙලා තියෙනවා මම හිතන්නේ මාස 6කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් එහෙමයි කියලා කරගෙන ආපු වැඩ ටික නතර කරන්නවත් හරි ඒව මොකෝ එපා තව ටිකක් කල් තියෙනවනේ කියලා එහෙම වෙන්න එපා. කරගෙන ආපු වැඩ ටික හිමින් සැරේ කරගෙන යන්න ඒ විදිහටම ඒ අතරතුරේ තමන්ගේ අතින් යම් කිසි දෙයක් තියෙනවා නම් මදි. එහෙම නැත්නම් තමන්ගේ හිත කියනවනම් මෙන්න මේ කොටස් මදි කියලා අන්න chance එකක් ආවා. ඒ නිසායි සම්පූර්ණ කරගෙන නැති කොටස් සම්පූර්ණ කරගන්නත් බලන්න. ඒත් එක්කම මම ඔයගලන්ට දෙන්න තව උපදේශයක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් දැන් ගොඩක්ම කට්ටිය දැන් මම දන්නවා මේක හරිම කනගාටුදායක තත්වයක් හොඳට වැඩ කරගෙන ආපු ළමයිට. විභාගයේ කල් ගිය එක. ඒක මම දන්නවා. ඉතින් හොඳින් වැඩ කරගෙන ආපු කට්ටියට පේපර් එක සාමාන්‍යයෙන් පෙබරවාරි වල ජනවාරි මාසේ වගේ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කරන්න ආපු කට්ටියට මේක ටිකක් කරදරයක්. මම ඒක පිළිගන්නවා. හරි. ඒ මොකද ආපහු සැරයක් තව වටයක් යන්න සිද්ධ වෙනවා ඒ කොමල්ලට. හැබැයි මම කියන්නේ එහෙම නෙවෙයි ගොඩක් කට්ටිය හිටියේ. ගොඩක් කට්ටිය එහෙටයි මෙහෙටයි වැනි හිටියේ. දැන් හැබැයි ඔන්න ස්ථිර දවසක් දීලා තියෙනවා. ඉතින් කට්ටියට මම කියන එකම දේ. එහෙම ඉවර කරගෙන හිටියා නම් හරි. ඕගොල්ලන්ට මෙතනින් ඉදිරියට ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ එළල් පන්තියේදී. ඕගොල්ලන්ට පුළුවන් විශේෂයෙන්ම විද්‍යාව හෝ ගණන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට පුළුවන්. ජනවාරි මාසේ ගොඩක් විට
ඒ ලෙවල් පන්ති ඔයගලන්ටත් පටන් ගනීවි. ගොඩක් විට. ඒ කියන්නේ ඒ කරන ළමයින් ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට සමහරක් ඒ ලෙවල් පන්ති මේ අවුරුද්දේදී O level exam එකට කලින් පටන් ගත්තා. සමහරක් ගුරුවරු. තව බැච් එකක් රිසල්ට්ස් ආවට පස්සේ ගත්තා. ඒ සමහරක් පන්ති පටන් ගන්න. ඒතර සමහරක් කට්ටියට පුළුවන් තමා පිළිබඳව තමන්ට විශ්වාසයක් ලොකු විශ්වාසයක් තියෙනවනම් තමා යන්නේ මෙන්න මේ පැති වලින් කියලා ඒ වැඩ ආරම්භ කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් කට්ටිය ඒක නෑ මම කියන්නේ අර වැඩ කරලා සන්තුෂ්ත වෙලා ඉන්න කට්ටියට පුළුවන් ඕනේ නම් තමයි ඒක මොකද්ද පටන් ගන්න කියන එකත් පොඩ්ඩක් ඔළුවට අරගෙන ඒ පිළිබඳවත් ඕනනම් වැඩක් කරගෙන යන්න. හරි? මොකද ඕගලන්ට වෙලාව තියෙනවා. කරන්න වෙලාව දැන් අර ටික ඔක්කොම ඉවරයි. ආපහු බලන්න දෙයක් නැත්තම් ඕගලන්ට පුළුවන් අර වගේ වැඩකුත් පටන් ගන්න. ගොඩක්ම මම කියන්නේ ගණන් හරි විද්‍යාව හරි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොමර්ස් කරන කට්ටියට නම් කල් ඕන තරම් තියෙන අවුලක් නැහැ. ආර්ට් කරන කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒගොල්ලන්ට අවුලක් නැහැ. අරගොල්ලන්ට පුළුවන් ඒ කාල සීමාව තුළ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න මොකක්ද මම එළවුම් පන්තිරි කරන්නේ මොනවද මට කරන්න තියෙන්නේ. ඒව පිළිබඳව ඕනනම් පුළුවන්. මොකද මගේ එක ගෝලයෙක් හිටියා. එයා සාමාන්‍යයෙන් පළවෙනි 11 වසරේ පළවෙනි වාරේ. එහෙම නැත්නම් දෙවෙනි වාරේ මට මතක විදියට මම එයාට කිව්වා ඔයා යන්න A level පන්ති. A level පන්ති වලට නිකන් ගිහලා සහභාගී වෙලා වාඩි වෙලා ඉන්න. මොකද එයා වැඩ ඔක්කොම කරගෙන ඉවරයි. අන්න එහෙම එකක් කෙනෙක් හිටියා. එක අවුරුද්දක්. හරි. ඉතින් මම දන්නවා සමහරක් අයට පුළුවන්. ඒ කියන්නේ වෙලාව තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වැඩ ටික ඉවරයි. ඉතින් ගිහිල්ලා A level පන්ති නිකන් වාඩි වෙලා අහන් ඉන්න. ලොකුවට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මොනවද මේ කරන්නේ? අර එහෙම දෙයක්ත් ඕනනම් පුළුවන්. මම මේ කියන්නේ තමාට තමා පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. මොනවද කරන්න බලාපොරොත්තු. එතකොට අර ඔළුවේ තියෙන එහෙම ප්‍රශ්න ටික මග ඇරිලා යනවා. එතකොට සමහර කට්ටිය කල්පනා කරනවා ආපහු කරන්න තියෙනවනේ ආපහු බලන්න තියෙනවා. මෙහෙමයි. මම කියන්නේ ඔයාලට ඒක තීරණය කරන්න ගොඩක් විට පුළුවන් වෙන්නේ තමන්ට පුළුවන් නම් අනිත් විෂයන් වල ඕගොල්ලන්ට මේ මට්ටමේ දැන් මම කිව්වේ සෙකන්ඩ් ටර්ම් මට්ටමේ 11 වසර සෙකන්ඩ් ටර්ම් මට්ටමේ පේපර්ස් ටික කරන්න ඕනේ. මොකද පාඩම් කරනවා කියන්නේ පාඩම් කරලා ඉවරයි කියන්නේ වැඩේ සම්පූර්ණයි කියන එක නෙවෙයි. ඒ පිළිබඳව ඇගීමක් තියෙන්න ඕනේ තමන්ට තමන් පිළිබඳව. මොන විෂයද? දැන් මම මේ පාඩම් ටික කරලා ඉවරයි මේ ඔක්කොම ටික කරලා ඉවරයි. එහෙම නෙමෙයි. පාඩම් කිරීම නෙවෙයි. ඒක ඇගීමක් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ගණන් අපි සෙකන්ඩ් ටර්ම් එකේ වැඩ ටික ඉවර වුණායි කියලා හරි මේ කොටස් ටික ඉවරයි. දැන් අපිට ජ්‍යාමිතියයි නිර්මාණයි ත්‍රිකෝණමිතියයි පයිතගොරස් සම්බන්ධයයි විතරයි තියෙන්නේ. එහෙමනම් අපිට වැඩ ටික ඉවරයි. එහෙම නෙවෙයි. දැනට කරපු ටිකේ තමන්ට තමන් පිළිබඳ ඇගීමක් ගන්න. ඒකයි මම කිව්වේ පේපර් එක කරද්දි පැය දෙකේ පේපරේ පැය දෙක නම් පැය දෙකක් එක දිගට කරන්න. පැය තුනේ පේපරේ එක දිගට පැය තුනක් කරන්න. එහෙම නැතුව උදේ පැයයි, දවල් පැයයි, රෑ පැයයි එහෙම කරලා දවස් 3-4කින් පේපරේ කරලා එහෙමනම් වැඩක් නැහැ. ඒක පිළිවෙලකට කරන්න. කරලා තමන් පිළිබඳ තමන්ට ඇගීමක් ගන්න පුළුවන් බලන්න. කොච්චරක් විතර මට පුළුවන් ලකුණු තාම එකතු කරගන්න 100න් ලකුණු 60යි. එහෙම නැත්නම් මට තාම එකතු කරගන්න පුළුවන් 100න් ලකුණු 50යි. කල්පනා කරලා බලන්න. එතකොට මම තව කොච්චරක් වර්ධනය වෙන්න ඕනද මම කිව්වේ ඒකයි. බහුතරයකට මේ වෙච්ච දේ එක්තරා විදියකින් හොඳයි. නමුත් ඉතින් යම් පිරිසකට මේ වෙච්ච දේ එක්තරා විදියකින් හොඳ නැහැ. මම පිළිගන්නවා. කාලේ දික් වෙච්ච එක නම් පිළිගන්නවා හොඳ නැහැ කියලා. නමුත් ඉතින් මම කියන්නේ සම්පූර්ණ රටම ගත්තොත් මේ වෙච්ච දෙයින් ලොකු ප්‍රයෝජනයක් තියෙන බහුතරයක් පිරිස ඉන්නේ. මුකුත්ම වැඩක් නොකර හිටු. ඉතින් ඒ කට්ටියට මොකක් හරි ඉතිරි මාස 6ේදී කරගත්තොත් ගොඩ දාගන්න. දැන් ඕගොල්ලෝ තමයි මම හිතන්නේ 11 වසර වැඩිම කාලයක් ඉගෙන ගන්න ළම. ඉතින් වැඩිම කාලයකුත් ඉගෙනගෙන උඹලට හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි වුණොත් ඉතින් ලැජ්ජයි. ඉතින් හොඳේ ඔන්න මම පොදුවේ කිව්වා ඔන්න ඔක්කොම අල්ලන්න. හරි මෙච්චර කාල සීමාවක් වැඩ කරලා හරි උඹලට බැරි වුණොත් වැඩක් කරගන්න. හරි අනික දැන් මීට කලින් අවුරුදු වලදී මේ වගේ ඔන්ලයින් වැඩ මුකුත් නැහැ. එතකොට මේ වගේ සම්පත් ගොඩක් නැහැ. හැබැයි දැන් ඔයගලන්ට සම්පත් ගොඩක් තියෙනවා. එකම කාරණේ සියල්ල කරන්නේ ඔන්ලයින්. ඒක තමයි වෙනස. හරි. මීට කලින් අවුරුදු වලදී අක්කලායිලාට මෙච්චර සම්පත් තිබ්බේ නැහැ. දැන් ඕගලන්ට ඕන ලෙසන් එකක් නැවත නැවත බලලා කරන්න පුළුවන්. හරි. එක්ක මගේ පන්තිය කරපු දේ නැවත රිපීට් කරලා ඒක බලන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් ගුරුවරු ඔක්කොමල්ල වගේ ගොඩක් ගුරුවරු ඔක්කොමල්ල වගේ දැන් DP එක තියෙනවා. හරි. වෙනින් වෙන ඔය දැන් ටීවී එකේ යනවා වෙනම channel ගොඩක්. ඉතින් සමහරක් ඒවා ඕන තරම්. දැන් සම්පත් තියනවා කරන්න. ගෙදර වාඩි වෙලා ඇඳේ වාඩි වෙලා ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඕන තරම් සම්පත් තියෙනවා. හරිද? එකම දේ අර දැන් කලින් ඔයගලගේ අක්කලායිලාට
ගුරුවරයාත් එක්ක එකිනෙකට හමු වෙලා ප්‍රශ්න විසඳගෙන ඒක දැන් ටිකක් අඩුයි තමයි. හැබැයි ඕගලන්ට අනිකුත් සම්පත් ගොඩක් තියෙනවා. එහෙමනේ එකම එක නැවත බලලා. හරිද? ඕන ගුරුවරයෙක් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. තමන්ට කැමති ඕන මේකක් බලලා කරන්න පුළුවන් එක තියෙනවා. ඉතින් එහෙම වාසියකුත් තියෙනවා මේ වෙලාව. හරිද? හැබැයි ඉතින් එක්තරා විදිහක තව පොඩි දෝෂ ටිකකුත් තියෙනවා මම පිළිගන්නවා. හරිද? ඉතින් එහෙම අවුරුදු එකමාරක් තිස්සේ වැඩ කරලා හොඳ ප්‍රතිඵලයක් ගත්තේ නැත්නම් ඔන්න ඉතින් නරකයි. ඒ නිසා අනිවාර්යෙන් පුළුවන්. හරි තවත් ඔන්න chance එකක් තාමත් වැඩ පටන් ගන්න නැති කට්ටියට. මම හිතනවා එහෙම නැහැ. ඉතාල්පයක් තමයි දැන් වැඩ කරන්නේ නැති පිරිසක් කියන්නේ ගොඩක් උන් වැඩ ටික කරගෙන යනවා. ඉතින් මම කියන්නේ ඔන්න තාමත් වැඩ කරන්නේ නැති උන්ට උමනාවක් ඇත්තටම හදාගෙන වැඩ ටික කරගෙන යන්න තාමත් පුළුවන්. ඔන්න තාමත් chance එක තියෙනවා. කොහොම හරි යන්න හොඳ ප්‍රතිඵලයකට. මම කියන්නේ ඒක ඒමයි කියන හොඳ ප්‍රතිඵලයක්. Tamanට කරන්න පුළුවන් උපරිම හැකියාව අරගෙන කරන්න පුළුවන් තැනකට කරන්න. මහන්සි වෙන්න. විෂයන ඔක්කොම. ගණිතයේ විෂය ගැන විතරක් නෙවෙයි ඔන්න මම කියන්නේ. ඔක්කොම විෂය වැඩ නමේම හොඳට කරන්න. හරි. යන්නම්කෝ ඉදිරියට එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ මම මැසේජ් එක දාලා තියෙනවා අවසාන දවසත් මොකක්ද කියලා. එදාට පස්සේ ගෙනල්ලා දෙන්න එපා. ඒකක්වත් මම බලන්නේ නැහැ. හරි. මම 13 වෙනිදා වෙනකොට ඔක්කොම ටික ගිහිල්ලා එකතු කරගන්නවා. එතනින් පස්සේ ගෙනල්ලා දෙන්නත් එපා. මොන මං කිව්වා. අනිවාර්යයෙන් 13 වෙනිදා වෙනකොට මම දවස් 10ක් දීලා තියෙන්නේ. දවස් 10ක් අනිවාර්යයෙන් මම නම් හිතන්නේ මොකක්වත් නැහැ. දැන් හෙටම පේපර් එක ගන්න බැරි වෙන්න පුළුවන්. අනිද්දාට පේපර් එක ගන්න පුළුවන් දවසක්. ඇති. පැය 5ක් වෙන් කරගන්න කොහොම හරි වැඩ ටික කරන්න. දැන් මට සිංහල පන්ති තිබ්බා. මට විද්‍යාව පන්ති තිබ්බා. මට නැටුම් පන්ති තිබ්බා. ওই බහුභූත එකක්වත් කියන්න බෑ. දවස් 10ක් දීලා තියෙනවා. එහෙම නේද ශරණ්‍ය? හරි. විවිධ හේතු තියෙන්න පුළුවන් කට්ටියට. ඒ එකම හේතුවක්වත් මම ඔන්න පිළිගන්නේ. මොකක් හරි වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒක කලින් දැනුවත් කරන්න 10 වෙනිදාන් පස්සේ කියන්න එපා. මට අර ප්‍රශ්න තිබ්බා මේ ප්‍රශ්න තිබ්බා. එහෙමනම් ඔන්න කියන්න එපා 13 වෙනිදාන් පස්සේ. ඊට කලින් මට ඒක කියන්න. මොකක් හරි ප්‍රශ්නයක් නම් මම ඒකට විසඳුමක් අරන් දෙන්න. හරි. ඊළඟ කාරණේ. අපි යමු බලන්න ප්‍රශ්න 4. අවන්නේ ඉන්න ප්‍රශ්නයක් තියෙනවා සමහරක් වෙලාවට. මම පිළිගන්නවා. හරි කියන්නකෝ ඉතින් 4 වෙනි කතන්දරේ. හරි මේකේ ප්‍රශ්නේ මොකක්ද අවුලක් තිබ්බයි කියලා කෙනෙක් මට කිව්වා. හරි මම හිතනවා එයාට විතරද දන්නේ ප්‍රශ්නේ ආවේ අනිත් කට්ටිය කවුරුත් මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. එක්කෙනයි මගෙන් ඇහුවේ. හරි බලමුකෝ. මේක අපිට කියනවා ABCD වෘත්තයේ මත පිටි ලක්ෂ 4ක් වන අතර AC කියන්නේ විස්කම්භයක්ලු. ඒත් එක්කම BD කියන්නේ BD කියන්නේ ලම්බකයිලු. මෙතන ලම්බකයි නම් වැදගත් කතාවක් ටක් ගාලා ඔලුවට එන්න ඕනේ මොකද්ද? DE කියන දුරයි ED කියන දුරයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මතකද එහෙම එකක් වෘත්තයක ජාය සම්බන්ධ කතාවක්? කේන්ද්‍රයේ සිට වෘත්තයක ජායට වෘත්තයක් ඇතුලේ තියෙන ජායකට අඳින ලම්බකය මගින් අර ජාය මොකද වෙන්නේ? සමච්ඡේදනය කරන්නේ. වෘත්තයක ජාය සම්බන්ධ ප්‍රමේය ඒක. වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායට අඳින ලම්බකය මගින් ජාය සමච්ඡේදනය වේ. මතක් කරගන්න වෘත්ත ජ්‍යාමිතිය 10 වසර පන්තිය. එහෙනම් අපිට කියනවා BDX හරි ඒක ඇවිල්ලා x ලු. එහෙමනම් BAC සමානයි x වෙන්න හේතුව. හොඳයි රොවිනි අදහසක ඉන්නවා. හොඳයි. මෙතන කෝණේ x වෙන්න හේතුව ඇයි කියලා අහන්න. එතන x නේ අනේ නේද? මෙතනත් x නේ. මතකද? ඇයි ඒක එහෙම වෙන්නේ කියලා? එකම වෘත්ත පාදයේ පරිධිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් කෙටියෙන්ම කියනවා නම් කෙසේනේ? එකම ඛණ්ඩයේ කෝණ සමාන බැවි. පවන්ට මතකද දන්නේ නැහැ කතාවක්. එකම ඛණ්ඩයේ කෝණ සමාන වන බැවි. එකම ඛණ්ඩයේ කෝණ සමාන වන බැවි. අන්න හරි. රෝමාංක 2 BOC අගය මෙන්න මෙයා කේන්ද්‍රය ආපාතනය වන කෝණය. එහෙනම් BOC සමානයි කට්ටිය මොකද කියන්නේ? අරක වගේ ඩබල් නේ 2x. හේතුවක් කියන්නකෝ. හේතු සහිතව දක්වන්නනේ. කේන්ද්‍රයේ ආපාතිත කෝණය
පරිදියේ ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. ඒක තමයි රෝමාංක 2ට හේතුව. රෝමාංක 3 BOE ත්‍රිකෝණය අංග සම කරන්න තියෙනවා. එහෙනම් චූටි වැඩක්. එහෙනම් කවුරුද BOE ත්‍රිකෝණය හා ECD ත්‍රිකෝණ සලක. ওই ජෝඩුව සලකමුකෝ අපි බලන්න. ওই ජෝඩුව සලකලා බලලා අපි කියමු බලන්න. BOE කොහොමද ගන්න? BE සමානයි ED. මුලින්ම දැක්ක මම ඒක. BE සමානයි ED. අර අපි මාක් කරගත්තේ. ඇයි ඒක එහෙම වෙන්නේ? කේන්ද්‍රයේ සිට ජායකට අඳින ලම්බකය මගින් ජාය සමච්ඡේදනය වේ. කේන්ද්‍රයේ සිට ජායකට අඳින ලම්බකය මගින් ජාය සමච්ඡේදනය වේ. ඔන්න පළවෙනි හේතුව කිව්වා. BE සමානයි ED. ඊට අමතරව BEO සමානයි CED. CED පිළිගන්නවනේ. ඉස්සරහට තියෙන කෝණ ඔන්නම් ප්‍රතිමුඛ කෝණ කියන්න පුළුවන් නේද? ප්‍රතිමුඛ කෝණ. තව විදියකුත් තිබ්බා. ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ තව එකක් එපා යන්නේ. රේඛා සමාන්තරයිනේ. එහෙනම් BOE කෝණය සමානයි ECD ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒකත් හරිනේ. එහෙනම් කෝණ දෙකයි පාද එකයි. වැඩේ හරි. එහෙනම් BOE ත්‍රිකෝණය අංග සමයි ECD කියන ත්‍රිකෝණයට මොකක්ද අංග සම හේතුව? කෝණ දෙකයි පාද එකයි. එහෙනම් කෝපා. ඕගලන්ට ප්‍රතිමුඛ කෝණ ගන්නේ නැතුව ඕනේ නම් මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා අරගෙන ඒකාන්තර කෝණ වලින් ඒත් කරන්න තිබ්බා. කැමැත්ත. එතකොටත් ඉතින් කෝපාම තමයි. ඒක වැරද්දක් නැහැ. කැමැත්ත. ඕගලන්ගේ කැමැත්ත. ඔන්න එහෙමනම් පළවෙනි කොටස් 3. ඊට පස්සේ අපිට කියනවා හතරවෙනි කොටස තුල BODC සමාන්තරාශ්‍රයක් බව. BODC ඒක සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්නද? එහෙනම් BODC ඒ කියන්නේ මේක යා කරගත්තොත් OD යා කරගත්තොත් BODC. එහෙනම් අපිට ඒක නම් එච්චර අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් රෝමාංක 4 ඒකේ සාධනය අපිට කරන්න පුළුවන් මෙහෙම. මුලින්ම කියනවා BO පාදය සමානයි CD පාදයට. ඇයි? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග එහෙම නැත්නම් අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒත් එක්කම BO සමාන්තරයි CD. ඒක දත්තයක් විදියට කෙලින්ම රූප සටහනේ දීලා තියෙනවා. එම නිසා අනිවාර්යයෙන්ම BODC සමාන්තරාශ්‍රයකි. ඇයි ඒක සමාන්තරාශ්‍රයකි කියන්නේ? සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර බැවි. සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර බැවි. එහෙම නැත්නම් අපේ කට්ටියට වෙන විදියකුත් තියෙනවා. අනිත් විදිය තමයි BE සමානයි ED. ඉහත සාධිතයි. ඉස්සෙල්ලත් මම හේතුව කිව්වා. OE සමානයි EC. OE කියන දුරයි EC කියන දුරයි සමානයි. ඇයි? අංග සම වීම නිසා. ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. එහෙමනම් BODC
සමාන්තර ආශ්‍රය. මොකද්ද හේතුව? කාටද පුළුවන්? ඒකට හේතුව කියන්නේ BE ට ED සමානයි ලෙස අර OE ට EC සමානයි. මොකද්ද හේතුව? ඒ පැත්තෙන් වැඩේ ගොඩ දාන්නත් පුළුවන්. විකර්ණ සමච්ඡේදනය. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන දෙයක්. ඒක තමයි ඒක සමාන්තර ආශ්‍රය කියන හේතුව. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් සමාන්තර ආශ්‍රය. එහෙම කියන්න පුළුවන්. ඒ තමයි ලේසි දෙවෙනි විදිය. ඒක තමයි කරන්න තියෙන ලේසිම විදි දෙක. කැමැත්ත. රෝමාංක 5 දී අපෙන් අහනවා මොකක්ද ABO? ඔන්න ඕක තමයි එකිනෙක මගෙන් අහලා තිබ්බේ. ඒක පැහැදිලි නෑ කියලා. එහෙම ප්‍රශ්නයක් අනිත් අයටත් තියෙනවද? මගෙන් කවුරුත් ඇහුවේ නැහැ. ABO රෝමාංක 5 ABO x ඇසුරෙන් ලියන්න. ABO ඇයි කොහොමද අපි ඒක ගන්න? ABO මෙන්න මේ කෝණයගේ. ඔව් ABO මෙන්න මේ කෝණයගේ ඇයි අහන්නේ? කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද? ABO ගේ අගේ 90 ඍණ 2x කියලා කියනවා කට්ටිය. එහෙමද? ඒක එහෙම බරපතල ප්‍රශ්නයක්ද? නැහැනේ අනේ. ඇයි ඒක එහෙම කියන්නේ තිසේනි? ලෙසාරයි ඒක එහෙම කියන්නේ? මන්න කියන්නේ ඔව් පහන් වේගය අදහස නම් x. මම කියන්නේ x කියලා තමයි. හේතුව තමයි උඹලා දැකලා නැහැ. සමද්විපාද ප්‍රමේය. ඔක්කොම අල්ල දැකලා තියෙන්නේ 90 ඍණ x නේ. මාරයි. ඇයි ඔයගොල්ලෝ ABO කියන කෝණය එහෙම දැක්කේ? මම නම් කියන්නේ x කියලා. ABE නෙවෙයිනේ අහන්නේ. ABO නේද අහන්නේ. ABO. ඔව්. ඉතින් අනේ ABO නේ අහන්නේ. ඇයි තිසේනේ එහෙම කිව්වේ? ABO දැන් ඔයගොල්ලෝ දන්නවනේ මෙතන කෝණ x කියලා. දැක්කේ නැද්ද තාම? මෙතන කෝණ x නේ. නේද? එතන x නේ. අපෙන් අහන්නේ ABO නේ. ඉතින් මෙතන කෝණ x නම් ළමයි මෙතන කෝණෙත් x නේ. ඇයි උඹලා දකින්නේ නැත්තේ ඒක? දැක්කේ නැද්ද කවුරුත්ම? AO කියන දුරයි BO කියන දුරයි මොකද වෙන්නේ? AO කියන දුරයි BO කියන දුරයි මොකද වෙන්නේ? සමානයිනේ. එකම වෘත්තය ආර යන්නේ. එතකොට ඉතින් සමද්විපාද ක්‍රමයනේ. සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයිනේ. කෙලින් මේක x. එච්චරයි. 90 ඍණ x එනවා ABE. ABE කියන කෝණයේ විශාලත්වය ඇහුවනම් අන්න 90 ඍණ x එනවා. ඒක හරි. අහන්නේ ABO. ඔන්න ඉතින් ඒ කතාවත් හරි. බලන්න අපේ කට්ටිය ලකුණු ලැබීම එකම ඛණ්ඩයේ කෝණ 1යි මෙතනට ලකුණු 2යි අංග සමකතන්දරය හරියට වෙලා තියෙනවා නම් ලකුණු 3යි මෙතන වැඩේ හරියට සිද්ධ වෙලා තියෙනවා නම් තව ලකුණු 3යි x එක ඇවිල්ලා තියෙනවා නම් තව ලකුණු 1යි. හොඳයි පහන්නේ සතුටුදායකයි. 60 ඍණ x කියලා ලියනවා නම් වැරදි. මට තේරුණාක් නෑ කොහොමද 30යි කියලා කියන්නේ? ඒක කොහොමද දශාර 30යි කියලා තීරණයකට ආවේ? ඒක මට පැහැදිලි කරොත්. අපි දන්නේ නෑනේ ඒක 30ද 60ද එහෙම දන්නේ නෑ දශාර. 90 ඍණ 2x කිව්වොත් ඒත් වැරදි. උත්තරේ x. ABO උත්තරේ x. x හැර වෙනත් උත්තර තියෙන්න නම් බෑ. අපිට ඒක ගන්න ලෙසාර මොකක්වත් ක්‍රමයක් තියනවද? හරි. හොඳයි. බලමු කොහොමද. හරි. පස්සේ බලමු. හරි. ඔන්න එහෙමනම් ප්‍රශ්න අංක 4. ඒක තමයි පවන් මම මෙච්චර වෙලා දැන් කිව්වේ.
සමද්විපාද ප්‍රමේය තුලින් ගන්න විදිය තමයි මම මෙච්චර වෙලා පෙන්නන්නේ. පාද දෙක සමාන නම් සමාන පාද වලට සම්මුඛ සමානයි. මම රූප සටහනේ මාක් කරලා තියෙන කවන් හොඳට බලන්න. ඒක තමයි මම මාක් කරලා පෙන්නන්නේ. ඔන්න 4 වෙනි කතන්දරේ. දහයම තියෙන කට්ටිය ඉන්නවද නෙතුලි මොකද අපේ? දෙවෙනි 10ම හරිද සිළුනි අන්තිම එක තමයි විනාශ වෙලා ඇත්තේ මට හිතෙන්නේ. ඒත් මාත් මොකද අපේ? හොඳයි අවසාන එක තමයි අපේ කට්ටියට බැරි වෙලා තියෙන්නේ. ඔව් මම දැනගත්තා. ඇයි අප්පා ඒක එච්චරටම අමාරුද? සිළුනි ඒක අච්චරටම අමාරුද? ඇයි නිකන් හිතෙන්නේ නැත්තේ එතන සමදේපාද ත්‍රිකෝණයක් උඹලා ඇයි ඒක ඇත්තටම දැක්කේ නැත්තේ AO කියන දුරයි BO කියන දුරයි සමානයි කියලා දැක්කේ නැත්තේ ඒක එච්චර අමාරු නෑ මට තේරෙන්නේ ඇයි ඔක්කොමල්ලා ඒක දැක්කේ නැත්තේ එහෙම හිතුවේ ඇයි කියලා මට තාම තේරෙන්නේ කොහොමද ඒක කියන්නේ නේද සුටක් කියන්නේ x කියලා ඔයා ගන්නවා. හරි. කොහොමද එහෙම කියන්නේ? දැන් ඔයගොල්ලෝ අනුවරිණ 2x ගන්න කොහොමද මට තේරෙන්නේ නැත්තේ ඒකයි. අනුවරිණ 2x ගන්න නම් හරි දැන් එහෙමනම් මෙහෙමනේ අනුවරිණ 2x කියලා කියන්න නම් මෙතුලේ කියන්න ඕනේ මේ කෝණේ 2x කියලා. ඔයගොල්ලෝ කියන්නේ මේ කෝණේ 2x වෙනවා කියලා. මේ කෝණේ 2x වෙනවා නම් මේ ටික අනුවරිණ x. ඒක හරි. මම පිළිගන්නවා. මේ කෝණේ 2x වෙනවද? හරි සුළුයි. බලමු. ඒ කෝණේ 2x වෙන්න එපයි. ඉතින් අපිට නෙතුලේ ඒ කෝණේ 2x කියලා කියන්න පුළුවන්ද? දැන් අපි දන්නවා ABC නම් 90යි. ඒක ඔයගොල්ලෝ දැක්කද? ABC කෝණය සමානයි අංශක 90යි. ඒක මාත් දැක්කා. මේ ABC කෝණේ 90යි. අර්ධ වෘත්තයේ කෝණනේ. එහෙනම් දැන් ඕගොල්ලෝ කියන විදිහට මේ කෝණය ඇවිල්ලා 90 ඍණ 2x වෙන්න නම් හරිද? හරිද? මේ කෝණේ මේ සම්පූර්ණ කෝණේ 2x වෙන්න ඕනේ. නිතුල කියන්නේ මේ සම්පූර්ණ කෝණේ 2x වෙනවා කියලාද? මේ සම්පූර්ණ කෝණේ සඳුනිකා ඉන්නවද? මේ සම්පූර්ණ කෝණේ 2x වෙනවා කියලාද කියන්නේ? හරි මම පිළිගන්නවා. OBE කියන්නේ x කියන එක මාත් පිළිගන්නවා. අර චූටි කෝණයක් x. ඒත් අපි කොහොමද කියන්නේ? හරි මේ කෝණේ මාත් පිළිගන්නවා x කියලා. ඒකාන්තර කෝණ වලින් එන්න එපයි කොහොමද? ඒකාන්තර කෝණ වලින් මේක x වෙන්න එපයි. මේක x නම් මේක x වෙන්න එපයි. ඒත් කොහොමද නිතුලි කියන්නේ මේ ටිකත් x කියලා. ඔයා කොහොමද කියන්නේ මේ ටිකත් x කියලා? බෑ. ඒ ටික x වෙන්නේ දෙයක් නැහැ නේ. හේතුවක් කියන්න බලන්න ඒ ටික x වෙන්න පුළුවන් හේතුව. නිතුලි කියනවා බලන්න මට ඒකත් x වෙන්න පුළුවන් හේතුව. අර ටික නම් x. ඒක මම පිළිගන්නවා. ඉතුරු ටිකත් x වෙන්න එපා එහෙනම්. එහෙම කියන්නම කොහේ හරි තර්කයක් තියනවාද? මට පේන්නේ නැති දෙයක් ඔයගොල්ලෝ දකින්නවාද? උනේ. හරි. මම දැක්කා. හරි. අනුවරිණ 2x කියන කතාවත් හරි. ඔයගොල්ලෝ හරි. හොඳයි. සතුටුදායකයි මම දැක්කා ඒක. හරි. මම මේ මොහොතේ උත්තරේ දැක්කා. ඔයගොල්ලෝ දැක්ක දේ මාත් දැක්කා. හරි. හරි. ඔයගොල්ලෝ කියන කතාව හරි. අනුවරිණ 2x කියන එකත් හරි. හරි. එතකොට ලෙසාර 30යි කිව්ව කතාවත් දැක්කා. හොඳයි සතුටුදායකයි. ඔයගොල්ලෝ දැක්ක දේ හරි. මෙතන x නම් මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. මෙතන x නම්
මේ පාත් දෙක සමානයි. එහෙනම් මෙතන ටිකත් x. එහෙමනේ ඔයගොල්ලෝ මට කියන්නේ. එහෙනම් මේක x නම් මේ ටිකත් x. එහෙනම් 90න් 2x අඩු කරා. හරි හරි. ඔයගොල්ලෝ කියන කතාව හරි. එහෙනම් කෑලි 3යි x සමානයි 30යි. ලෙසාර කිව්ව කතාව හරි. හරි. වැරදි නෑ. එහෙනම් ලෙසාර ඔයා කියන කතාව හරි. කෝණේ විශාලත්වය ගන්න පුළුවන්. ඒතකොට x සමානයි 30යි කියලා එනවනේ. ඒ කෝණ තුනම සමාන වෙනවා. මේකත් x. මේකත් x. මේකත් x. මේ ඔක්කොම 90යි නේ x කියන්නේ 30යි. අපෙන් අහන්නේ නෑනේ x වල පිළිතුර මොකද්ද කියලා නේ. කෝණේ විශාලත්වය අහන්නේ නෑනේ x ඇසුරෙන් අහන්නේ. x ඇසුරෙන් අහන්නේ. ඒ නිසා අවශ්‍ය නෑ. හොඳයි. සතුටුදායකයි අපේ කට්ටිය කිව්වා 90 ඍණ 2x කියන පිළිතුර හරි. 60 ඍණ x කියලා උත්තරයක් ඇවිල්ලා තිබ්බා. ඒකත් හරි. x කියන එක තමයි සිම්පල්ම දේ. හරිනේ මම කිව්ව කතාවත් පැහැදිලිනේ. දැන් ඔයගොල්ලෝ දැකපු දේ හරි වැරදි නෑ. උඹලා සෑහෙන දුර හිතලා තිබ්බා. මට නම් එච්චර දුර හිතුනේ නෑ. හරි. මම දැක්කේ අතන සමදීපාදක. ඒක මට ඉදෙන්නේ මට නම් ලේසියි කියලා. ඒක අමාරුද? සමදීපාදක මේ දැක්කනම් අමාරුද? මම නම් හිතන්නේ ඒක එච්චර අමාරු නෑ. ඔයගොල්ලෝ සෑහෙන දුර කල්පනා කරලා අර උත්තරය අරගෙන තියෙනවා. එහෙනම් 90 ඍණ 2x කියන එකත් හරි. හරිද? වෙන උත්තර හරියන්නේ නැහැ. මොකද මම තවත් උත්තර ටිකක් දැක්ක. ඒව නම් හරියන්නේ නැහැ. 90 ඍණ 2x කියන එක හරි. 60 ඍණ x කියලා උත්තරයක් තිබ්බ එකත් හරි. x කියන උත්තරේ තමයි වඩාත්ම සරල විදි. වඩාත්ම සරල දේ. හරි. හොඳයි. ගොඩාක් දුර හිතන්න එපා සමහරක් වෙලාවට. ළඟ තියෙන උත්තරේ. මේකයි කාරණේ. හරිද? මම කියන්නම් ළඟ හිතන්න ඕනද දුර හිතන්න ඕනද කියලා. ඒක ගන්න කෙටි හොරපාරක් තියෙනවා. මේකයි කතාව. දැන් මට කියනවා බලන්න මේ හතරවෙනි ප්‍රශ්නේ අණු කොටස් කීයක් තිබ්බද කියලා. හතරවෙනි ප්‍රශ්නේ තුල අණු කොටස් කීයක් තිබ්බද කියනවා බලන්න. අණු කොටස් හතරක් නෙවෙයි. අණු කොටස් පහක් තියෙනවා. හවුද නැද්ද බලන්න. ඉස්සෙල්ලා බලන්න අණු කොටස් කීයක්. රෝමාංක කීය වෙනකන් තියෙනවද බලන්න. රෝමාංක 1 ඉඳලා රෝමාංක 5 වෙනකන් තියෙනව නේද? අණු කොටස් පහක් තියෙනවා. තේරුණාද? එතකොට දැන් ඔහෙලා හිතනවාද අණු කොටස් අංක 1 2 3 4 කරලා පස්වෙනි එකත් ඕගලන්ව අමාරුවේ දාන්න හරි කියලා. එහෙම අහන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි ළමයි. ඒ කියන්නේ රෝමාංක 5ේදී ඕගලන්ගේ වෙලාව පොඩි වෙලාවක් ඕනේ. ගොඩක් ලොකුවට කරන්න දෙයක් නැහැ. තේරුණාද සිලුනි? අන්න ඒක තමයි ප්‍රශ්න පත්‍ර කරලා ගන්න අත්දැකීම. හරිද? ඒව තමයි අත්දැකීම. දැන් හිතන්නකෝ එකයි තිබ්බේ කියලා අණු කොටස් එක්ක හිතන්නකෝ අණු කොටස් දෙකයි අන්න එතකොට උඹලා කල්පනා කරන්න ලොකු දෙයක් ඕක ඇතුලේ තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක ස්වභාවය. ඒක ඉතින් ඔයගොල්ලෝ අත්දැකීමයි වයසයි එක්ක තේරුම් ගනින්න. හරිද? හොඳයි. උත්තර තුනටම හරි සනිදු. උත්තර තුනටම ලකුණු ලැබෙනවා අනිවාර්යයෙන්. හරි සාමාන්‍යයෙන් අර ඔය වගේ එකකදී අවසාන ප්‍රශ්නෙට මිනිත්තු 2කට වඩා ගත කරන්න වෙන්නේ නැහැ කොහොමද? හරි. ඔන්න එහෙමනම් හතරවෙනි කතාවත් ඉවරයි. හරි නේද? සතුටුදායකයි කට්ටියගේ සිතුවිලි පිළිබඳව. හොඳයි ගොඩක් අය හිතලා තියෙනවා. මට හොඳයි. හරි හොඳ පිටසක් කියනවා මට. සතුටුදායකයි ඒක ගැන. පස්වෙනි කතාව ඊළඟ ජ්‍යාමිතිය ප්‍රශ්නේ සමාන්තර රාශියටදී අරක වෘත්ත ජ්‍යාමිතිය මේක චතුරස්‍ර සහ ත්‍රිකෝණ ජ්‍යාමිතියෙන් තියෙනවා. හරි මේකේ අපිට කියනවා AB BC සහ BD සමාන වන අතර ADEC සමාන්තර රාශියකි. හරි. එහෙනම් තොරතුරු ටික ලකුණු කරන්නම් මම ඒක දැක්කා. ADEC එහෙනම් මේ පාද සමාන්තරයි. සමාන්තර රාශියක් කිව්ව නිසා ඒ ටික ලකුණු කරගමු. එතකොට අපිට පුළුවන් තොරතුරු ටික ගන්න. ඒත් එක මේක සමද්විපාත ත්‍රිකෝණයක් මේක සමද්විපාත ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණය x නම් අනිවාර්යෙන් මේ කෝණෙත් x. ඒවා අපි ලකුණු කරගමු. සමද්විපාදයිනේ. ඒත් එක්කම මේකත් සමද්විපාදයි. එහෙනම් අනිවාර්යෙන් මේ කෝණයට මේ කෝණය සමානයි. හැබැයි මට කියන්න බෑ ඒකත් x x කියලා. එහෙම තීරණය කරන්න බෑ. මං හිතන්නම්කෝ y කියලා. එහෙනම් අනිවාර්යෙන් මේකත් y. පාද දෙක සමානයි ඊට සම්මුඛ කෝණ සමානයි. මම තොරතුරු ටික ලකුණු කරගත්තා මගේ පහසුවට. එහෙනම් යන්නම් රෝමාංක 1ට. රෝමාංක 1 පළවෙනි කතාව. ඔව්. හොඳයි. හොඳ අදහසක්. ඊටත් වඩා හොඳ අදහසක් මෙතනදි. හොඳයි. very good. ඒක ගන්නත් පුළුවන්. සෑහෙන දුක් විඳලා තියෙනවා ඒ කියන්නේ සතුටුදායකයි. වැරද්දක් නැහැ. ඒක හරි.
ඒක වැරද්දක් නැහැ. එකක් හරි. ABO 2යි 92 2යි. ඒකෙත් හරි. ඒකෙත් වැරද්දක් නැහැ. ඊළඟ කාරණේ CBD හරි. ඔන්න යන්නකෝ CBD වෙන මෙයා ගැනයි අහන්නේ. එහෙනම් සිම්පල් චූටි වැඩක් තියෙන්නේ. මේ දෙන්නගේ එකතුව මෙතනට සමානයි නේද? එහෙනම් ඔන්න පළවෙනි කතාව CBD සමානයි. රුවෙනි කියනවා ප්‍රසාර කියනවා. හරි. 2x. හේතු කියන්න බලන්න හේතු. මොකද කතාව? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙන කතන්දරේ ලියන්න. ඒක තමයි කාරණේ. රෝමංක 2 ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. අංග සම කරන්නේ අංක බලන්න ABC ත්‍රිකෝණය හා BDF ත්‍රිකෝණ සලකා. ඔය කියන ත්‍රිකෝණ ජෝඩුව සලකලා මුලින්ම දකිනවා BC පාදයට අපි මේක ගමුකෝ AB පාදයට BD පාදය සමානයි. AB පාදයට BD සමානයි. ඒක දත්තය. හරිද? තව මේ රේඛා සමාන්තරින්ද මේ කෝණයට මේ කෝණය අනිවාර්යයෙන්ම සමානයි. එහෙනම් CAB කෝණය සමානයි BDF ඒකාන්තර කෝණ. ඒ විදිහටම අනිත් පැත්තට මේ පැත්තට ACB BFD ඒකත් ඒකාන්තර කෝණ. එහෙනම් එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි BDF. මොකක්ද හේතුව? කෝකෝපා. අංග සම වෙන්න හේතුව කෝකෝපා. කෝණ දෙකයි පාද එකයි. ඊළඟට රෝමංක 3 ඒකේ තව චූටි සාධනයක්. ED කියන පාදෙට DF කියන පාදය සමානයි කිය. ED කියන්නේ මේකනේ. සාඩිවා මේ දෙන සමානයි. හරි මුලින්ම කියන්නම් DE කියන පාදය ඇවිල්ලා එහෙම නැත්නම් ED කියන පාදය ඇවිල්ලා සමානයි AC කියන පාදෙට. ඇයි? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. හරි නේද? ඒකේ වැරද්දක් නැහැ නේද? මේ පාදෙට අනිවාර්යෙන් අපේ කට්ටිය මේ පාදේ සමානයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාදනේ. හරි. ඊළඟට මම කියනවා DF කියන පාදය සමානයි AC. සරණ හේතුව කියන්න බලන්න. ඇයි AC පාදෙට මම කියන්නේ DF සමානයි කියලා. ඔව් ඒකත් දෙනිති ගන්න පුළුවන්. ඒකෙත් වැරද්දක් නැහැ. ඒකත් කිසි අවුලක් නැහැ. ඉස්සෙල්ලා කෝණ සලකනකොට ඕනනම් කෙනෙක්ට ප්‍රතිමුඛ කෝණ මේ දෙක සලකන්නත් තිබ්බා. ඒකේ වැරද්දක් නැහැ. ඔව්. තිශේනිකේ අදහස ඇයි මේ පාදෙට මේ පාදේ සමාන වෙන්නේ? ඇයි අතින් අමාරුවෙන් රෝමංක දෙක කරේ? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙම නැත්නම් ඉතිරි අංග සමාන බැරි. එහෙනම් දැන් හරිනේ ප්‍රත්‍යක්ෂ දෙයක් තියෙනවානේ. එව නිසා ED පාදය සමානයි DF කියන පාදෙට. ඒක ප්‍රත්‍යක්ෂයි. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඇයි ඒක එහෙම ප්‍රත්‍යක්ෂයි කියලා කියන්නේ? ඉතින් අනේ ED ට AC නම් DF ටත් AC නම් දෙකටම AC AC ඉන්නවනේ. එහෙනම් අනිවාර්යෙන් ED ට DF සමාන වෙන්න ඕනේ. එහෙනම් රෝමංක 4 ACD අංශක 90ක් බව. ඒක කරන්න ලෙස අර පුළුවන් කමක් තිබ්බත් ACD කියන්නේ මෙන්න මේ කෝණය 90ක් කියලා වෙන්නන්න. එහෙනම් ඔන්න මම මෙහෙම කියනවා. ACD ත්‍රිකෝණය සලකා
මම දන්නවා ඕකේ අභ්‍යන්තර කෝණ පිළිබඳ. ඔව් රශ්මි එක ලියනවා නම් ගොඩාක් හොඳයි. මේක එහෙම නැත්නම් ලියන්න එපා. ප්‍රත්‍යක්ෂය කියන කාරණේ දා. ඔව් අපිට කරන්න පුළුවන් මෙහෙම. ABC ACD ත්‍රිකෝණය සලකලා අභ්‍යන්තර කෝණ ගන්න. CAD කෝණයයි ACD කෝණයයි ඊට අමතරව ADC කෝණය. ඔය කියන කෝණ තුනේම එකතුව ඇවිල්ලා අංශක 180යි. ඇයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඉතින් CAD කියන්නේ අපි සැලකුවේ x. ACD කියන්නේ මේ සම්පූර්ණ එක. x ධන y. හඳුන්වා දීම මුලින් කරනවා නම් හොඳයි. හොඳයි. මේක y කියලා හඳුන්වා දුන්නානේ. ඒ නිසා ඒක දානවා නම් හොඳයි. ADC කියන්නේ y. එහෙනම් අපි දන්නවා xx 2x yy 2y මුළු සමීකරණයම දෙකෙන් බෙදාගෙන ගියොත් එහෙමනම් x ධන y සමානයි 90යි. නමුත් අපි දන්නවා x ධන y කියලා කියන්නේ මේ සම්පූර්ණ කෑල්ල. එම නිසා ACD සමානයි අංශක 90. ඔන්න ඒ කතාව ඔප්පු කරන විදිහ. බලන්නකෝ සත්‍ය මොකද කියලා. මේ කතාවට 1යි, මේ කතාවට 3යි, මේකට 3යි, මෙතනට ලකුණු 3යි. හොඳයි සතුටුදායකයි. ඒ ප්‍රශ්නේ නම් කලින් වගේ නෙවෙයි. ගොඩක් කට්ටිය නිවැරදි වෙලා තියෙනවා. අඩුපාඩු කීයද බලන්නකෝ. සිලුනි මං හිතනවා ඒක නම් ලකුණු 10 ඇති කියලා. වෙනි ඒ ගානේ ලකුණු 10 නම් තියෙන්න ඕනේ. ඔව් විදිහට අවසාන කෑල්ල කරලා නැතුව ඇති මට හිතන විදියට. කරන්නේ ඔව් හොඳයි. ඒක අරුබුදයක් නැහැ නේද? හොඳයි සිලුනි සතුටුදායකයි. ඔන්න අපි අද දවසේ 3 වෙනි කාරණේ නෙමෙයි 5 වෙනි කාරණේ. අඩුපාඩු තියෙනවා නම් හරි ගස්සගමු සංකාල. හරි. එතනින් පස්සේ අපි යමු බලන්න අපේ අවසාන ප්‍රශ්නෙට එනවා. ඒක කුලක පාඩම යටතේදී. හරිනේ. කියලා ඉවරයක් නේද? හරි. යමු බලන්න අවසාන කාරණේක. හරි. බලමු 10 වසර කුලක ප්‍රශ්නයක් දුන්නේ මම. 6 වෙනි ගාන විදියට පොදුවේ ලකුණු 10ම කට්ටියට ගන්න පුළුවන් ගානක් එක. කියනවා අපිට මෙන්න මෙහෙම. පාසලක 7 ශ්‍රේණියේ ළමුන් 40ක් සිටින අතර එහෙනම් කතන්දරයේ ඔක්කොම චරිත 40ක් කියන එක නේ නොකිය කියන්නේ. එහෙනම් සර්වත්‍ර කුලකයේ තුල 40යි. හරිනේ. සෞන්දර්ය විෂය ධාරාවේ චිත්‍ර හා සංගීතය පමණක් ඉගෙන ගනි. ඒ කියන්නේ විෂයන් දෙකයි තිබිලා තියෙන්නේ චිත්‍රයි සංගීතයයි විතරයි. පන්තියේ පිරිමි ළමයි 17යි. එහෙනම් පිරිමි ළමයින්ගේ මාජින් එක 17ක් වෙන්න ඕන. ඒකත් හරි. චිත්‍ර විෂය හදාරන 20ක් ඉන්නවා. ඒකත් හරි. චිත්‍ර විෂය හදාරන ගැහැණු ළමයි. චිත්‍ර හදාරන්නත් ඕනේ ගැහැණු ළමයි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අපේ කට්ටිය මෙතනට නේද යට එන්න ඕනේ. හරි නේද බං? ඔව් අපේ කට්ටිය හරි නේද? රුවිනි දාලා නේද බලන්නකෝ. ඒක වැරදි කියන කට්ටිය කියන්නේ. ඇයි ඒක වැරදි කියන්නේ? ඉතින් චිත්‍ර විෂය හදාරනවනේ.
ඉතින් මම චිත්‍ර විෂය ඇතුලේ තමයි අට දැම්මේ. අන්න හරි. එතන ඉන්නේ කවුද? එතන ඉන්නේ කවුද? ඔව් සනිතු. එතන ඉන්නේ කවුද කියන්නකෝ එහෙනම්. එහෙනම් මට පුළුවන් නම් කියන්න මෙතන ඉන්නේ කවුද කියලා. එහෙනම් මෙතන ඉන්නේ කවුද? චිත්‍ර විෂයත් හදාරනවා අනිත් පැත්තෙන් පිරිමි කියන කුලකටත් අයිති. එහෙනම් ලස්සනට සම්බන්ධ කරොත් ඔව් කියනලි කියන්නේ මොකක්ද එහෙනම්? චිත්‍ර විෂය හදාරන පිරිමි ළම. එතන ඉන්නේ කවුද? චිත්‍ර විෂය හදාරන පිරිමි. ඒගොල්ලෝ ඔය 8යි කියලා කියන්නේ පිරිමි ළමයින්ට නෙවෙයිනේ. චිත්‍ර විෂය හදාරන්න ඕන විත්තිය ඇත්ත. චිත්‍ර විෂය හදාරන්න ඕන. චිත්‍ර කියන රවුම ඇතුලේ ඉන්න ඕන. හැබැයි ගැහැණු. ඒ කියන්නේ පිරිමි රවුමෙන් එළිය. එහෙනම් ඒ යට යන්න ඕනේ කොතනටද? මෙතනට නේද? ඒ යට ඔතනට දාගත්ත උන් කී දෙනෙක් ඉන්නවද? හරිද? ශරණ ෂුවර් එකට මැද්දට 8යි කියලා දාලා ඇති. එහෙමද? එහෙනම් 8 දෙනා එන්න ඕනේ උතට. වැරදිද? හරිනේ. ඒක හරි. එහෙනම් ඉතින් අනේ එතනට 8ක් එනවා නම් කියමුකෝ බලන්න මෙතනට කීයක් එනවද? චිත්‍ර රවුමම 20ක් වෙන්න එපැයි. දැනට මේ ටිකේ 8ක් ඉන්නවනේ. එහෙනම් 12යි. එතන 12යි කියන්නේ අනේ පිරිමි රවුමම 17යිනේ. මේ ටිකේ දැනටම 12ක් ඉන්නවා කියන්නේ මේ ටිකේ ඔව් විදුනිත 5ක් ඉන්න ඕන. විශ්මි එතන 5ක් ඉන්න ඕන. ඉවරද? නෑනේ අනේ. වටේ ටිකක් බලන්න එපා. දැනට එහෙනම් මේ කොටස් තුනේ ඉන්නවා 8යි 12යි 5යි කියන්නේ 20යි 25යි. 40ක් ඉන්න නම් වටේට ඉන්න ඕන කී දෙනාද? 15යි. තොරතුරු ටික හරියට ලකුණු වෙලාද බලන්න. ඔව් එතනදී ඔතනට වෙනකම් වැඩේ ගොඩ දාලා නම් මේ ස්ථාන 4 මේක මෙතන එතකම මෙතන ලකුණු වෙලා තියෙනවා නම් ඔයාලට තියෙන ලකුණු 4ක් තියෙනවා. ඔතනට වෙනකම් අදාළ ප්‍රමාණ හරියට ඇවිල්ලා නැහැ. හරි. ඊළඟ කාරණේ සංගීත විෂය හදාරන පිරිමි ළමයි. සංගීත විෂය හදාරන්නත් ඕනේ පිරිමි වෙන්නත් ඕනේ. ඉතින් අනේ මේකේ සංගීත කියලා කෑල්ලක් නැහැනේ. දැන් අපේ කට්ටිය කල්පනා කරනවා මේකේ සංගීත කියලා කෑල්ලක් නැහැ. සංගීත කියන්නේ ඉතින් චිත්‍ර වලින් එළිය වෙන්නේ නැහැ. ඇයි විෂයන් දෙකයිනේ තියෙන්නේ චිත්‍ර හා සංගීත විතරයිනේ. එතකොට චිත්‍ර රවුමෙන් එළියේ ඉන්නේ ඔක්කොම සංගීතේ තමයි. එහෙනම් සංගීත විෂය හදාරන්නත් ඕනේ. ඒ කියන්නේ චිත්‍ර රවුමෙන් එළියේ. හැබැයි පිරිමි වෙන්නත් ඕනේ. එහෙනම් අපේ කට්ටිය 20යි කිව්වොත් වැරදි. එතකොට පිරිමි රවුමෙන් එළියේ ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ ගැහැණු. ගැහැණු කට්ටියත් අරගෙන. එහෙනම් 20 වැරදි. උත්තරේ මොකක්ද? 5. උත්තරේ එහෙමනම් 5. බලන්නකෝ හරිද කියලා. එතනට කට්ටියට එන්න ඕනේ එහෙමනම් 5 කියන පිළිතුර. ඔන්න කාරණේ. ඊළඟට සංගීත විෂය හදාරන ගෑනු ළමයි සංඛ්‍යාව. පුළුවන් නම් ඒකට දෙන්න බලන්න. චිත්‍ර රවුමෙන් එළියේ, පිරිමි රවුමෙනුත් එළියේ. ඒ කියන්නේ අනේ එළියේ ඉන්න කට්ටිය 15 දෙනා. ඒ කරුණු දෙකත් ඕගොල්ලෝ හරියට ඇවිල්ලා තියෙනවනම් තව ලකුණු 2 බැගින් ලැබේවි. දැන් ලකුණු 8ක් තියෙනවා. ඔන්න දැන් තමයි කතන්දරය අහන්නේ. සංගීත ගුරු භවතා වෙනත් පාසලකට ස්ථාන මාරු වී යාම නිසා සංගීත විෂය හදාරන පිරිමි ළමුන්ද චිත්‍ර විෂය හැදෑරීමට හරිද තෝරා ගන්නා ලද්දේ නම් වෙනස් වූ දත්ත සලකා වෙන රූප සටහනක් අඳින්නලු. ඔන්න දැන් වැදගත් කතාවක්. මොකද්ද කියන්නේ? සංගීත ගුරු භවතා වෙන පාසලකට යනවා. එතකොට මොකද කරන්නේ? සංගීත විෂය හදාරන පිරිමි ළමුන්ද සංගීත විෂය හදාරපු පිරිමි ළමුන්ද චිත්‍ර විෂය හැදෑරීමට තෝරා ගන්නය ලද්දේ නම් හරිද? එහෙමනම් කොයි වගේ වෙන රූප සටහනක් එවි? ඒතකොට සංගීතය කරපු පිරිමි ළමයි කීයක් හිටියද? 5 දෙනෙක් හිටියනේ. ඒ 5 දෙනාත් මොකද කරන්නේ? චිත්‍ර කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම කොටසක් මොකද වෙන්නේ? අපේ රූප සටහන තුලින් සිලුනි මොකද වෙන්නේ? මෙහෙම කොටසක් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එහෙම කෑල්ලක් නැතුව යනවා. ඇයි? ඒ 5 දෙනාත් චිත්‍ර කරන්න පටන් ගන්න හින්දා. එතකොට එහෙම පහක් නැහැ.
එහෙම කෑල්ලක් නැහැ. ඒ කෑල්ල නැතුව යනවා. එහෙනම් මොකද්ද මේ කතාව අපි පොඩ්ඩක් මේ කියන්න උත්සාහ කරන්නේ ඒගොල්ලෝ. මේ කියන රවුමම මේ චිත්‍ර කියන රවුමේ බඩ ඇතුළට එනවා. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. උපකුලක අවස්ථාවක් එනවයි කියන එක තමයි ඔය නොකිය කියන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක්. එතකොට මහ කුලකේ වෙන්නේ ඒක ඇතුලේ ඉන්න උපකුලක වෙන්නේ කවුද? මහ කුලකේ තමයි එහෙමනම් චිත්‍ර කියන එක. ඒක ඇතුලේ ඉන්න උපකුලකයක් තමයි කවුද එතකොට? පිරිමි ළමයි කියන එක. එහෙනම් මේ පස් දෙනා චිත්‍ර කරනවා කියන්නේ ඔක්කොම පිරිමි ළමයි ටික චිත්‍ර කරනවා. චිත්‍ර කරන ගෑනු ළමයින්ට වෙනස් වෙන්නේ නැහැ. එළියේ ඉන්න 15 දෙනා ගෑනු ළමයි ඒගොල්ලන්ට මුකුත් වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඕකයි කාරණේ. ඕකයි කාරණේ. හරි. මොකද සංගීත විෂය හදාරන පිරිමි ළමයි ටික තමයි චිත්‍ර විෂය හදාරන්න තෝරාගත්තේ. සංගීතය හදාරන ගෑනු ළමයිට මුකුත් වෙනසක් උනේ නැහැ. ඕක ලකුණු දෙක නම් ගොඩක් අයට ගන්න බැරි වෙන්නේ. ඔය ලකුණු දෙක තමයි අපේ කට්ටියට බැරි වෙන්නේ නැත්තේ ගන්න. එහෙම අඳින්න එපා විශ්මි කොයිම විදිහකවත්. ඒ කොටසක් නැහැනේ. ඒ නිසා බිඳුව කියලා ප්‍රදේශයක් දාන්න එපා. හරි. ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ දැක්කද උපකුලක අවස්ථාව කියන එක. සතුටුදායකයි ඒක ගත්තනම් ඒ වගේ තැනකදී ඔයගලගෙන් අනිවාර්යෙන් උපකුලක අවස්ථාවක් අහනවා. රවුමක් ඇතුලේ රවුම. ඒක හරියට දැක්කද බලන්න තමයි ඔය පස්වෙනි කාරණේ දීලා තියෙන්නේ. ඔන්න අද දවසේ ප්‍රශ්න 6 බලන්න සම්පූර්ණ ලකුණු ප්‍රමාණය දැන් කට්ටියට එකතු කරගන්න පුළුවන් වෙයි. වෙනි අවසාන කොටස ඇවිල්ලා නැතුව ඇති මට හිතන විදියට. එහෙමද? නෑ ඇවිල්ලා තියෙන්නේ. හොඳයි සතුටුදායකයි 56 කට්ටිය 57 කට්ටිය 47 කට්ටිය හොඳයි දිනතු. ආන්මි ගොඩක් සතුටුදායකයි දේශාර ගොඩක් සතුටුදායකයි 60ම ලකුණු තියෙන කට්ටියක් තියෙනවා කිනුලි හොඳයි සෙනදි දිසේනි හොඳයි ශරණ්‍ය හොඳයි 60 ඒවා එක්කෙනෙක් හිටනවා අද දවසේ ඉදෙනෙක් හොඳයි ඉස්මි හොඳයි රණදීප් සතුටුදායකයි පවන් හොඳයි අඩුපාඩු හදා ගන්න අවශ්‍යයි දැන් මම හිතනවා දැන් ගොඩක් කට්ටිය 50 ගණන් සීමාවට ඇවිල්ලා කෙත්මන්ටි නින්ද ගිහිල්ලා මම හිතන්නේ 40 ගණන් වල ඉන්න කට්ටිය පොඩ්ඩක් අඩුපාඩු ටික නැවත බලන්න රණදීප් හොඳයි ජෙස්මි මොකෝ තත්ත්වය හොඳයි ගොඩක් කට්ටිය ලකුණු 40න් ඉහළ සීමාවට ඇවිල්ලා තියෙනවා ඒකත් ලොකු දෙයක් සතුටුදායකයි ලකුණු 60 තුල අද දවසේ ජාතික ප්‍රශ්න දෙකක් තිබ්බා බරපතල ආකාරයේ ඒව නෙවෙයි ඉතින් තියෙන්නේ සාමාන්‍ය පොඩි ගැටලු දෙකක් 10 පන්තියේදී ඉගෙන ගත්තා හරි එහෙනම් අදට වැඩේ මෙතනින් නතර කරන්නම් හරි සුපුරුදු පරිදි කාලසටහන දැන් මේ සතියේ ඉඳලා යනවා ඒ ගෲප් එකේ කට්ටියට අංගහරුවාද B ගෲප් එකේ කට්ටියට සෙන්සුරාද සම්බන්ධ වෙන්න පුළුවන් හරි කිව්ව විදිහට ප්‍රශ්න පත්‍රයක් සී කල්පනාවෙන් මම දුන්න කරන්න කරලා නැවත 13 වෙනිදාට ප්‍රථම බාර දෙන්න. හරිද? එහෙනම් සුබ රාත්‍රියක් අපේ රටේ ඔක්කොමලට. එහෙනම් පරිස්සමෙන් ඉන්න උත්සන්නයි වෙනවා. ඔක්කොමලට.